අපි ගිය සතියේ මං හිතන්නේ ඒ අයම ඇති හැබැයි අලුතෙන් ආපු අයටත් එක්ක මම කියන්නම් අපි පටන් ගත්තේ මේ ඉන්වෙස්ට්මන්ට් බැංකින් සිංගල මීඩියම් ෂනල් සබ්ජෙක්ට් එක අපි පටන් ගත්තේ ගිය සතියේ ඒකේ ආයෝජන බැංකුකරණය කියන එකේ අපි හැඳින්වීමක් එක්ක වටපිටාව කොහොමද වාණිජ බැංකුවක් එක්ක ආයෝජන බැංකුවක් වෙනස් වෙන්නේ කියන ඒ කොටස් ටික අපි පටන් ගත්තා. එතකොට මේ මොන ආකාරවලින්ද ආයෝජන බැංකුවක් සාමාන්‍ය බැංකුවකින් වෙනස් වෙන්නේ, සේවා ජාලය කොහොමද, ගනුදෙනු ප්‍රමාණය, ඒ වගේ පරිමාව සාපේක්ෂව ගත්තාම පරිමාවන් වලින් කොහොමද ඒක වෙනස් වෙන්නේ, ඒ අමතරව ආයෝජන බැංකු සපයන සේවාවන්ගේ විශේෂිතභාවය, විශේෂිත වූ සේවාවන් මොනවද, ඒවා කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. සහ අපේ මං කිව්වා සිලබස් එක තමයි සම්පූර්ණ ආයෝජන බැංකුකරණයට අයත් සේවාවන් කියන එකේ අනිත් අදහස. ඒගොල්ලන් මොනවද සපයන්නේ කියලා. නිකුතු කළමනාකරණය, ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීමේ සේවා, ඒකට හා සම්බන්ධ උපදේශනය, ණය සම්මේලනය, ප්‍රාරක්ෂණය, මං කෙටි හැඳින්වීම එක්ක ඒක කරා ගිය සතියේ. එතකොට ආයෝජන බැංකුකරණ මේ සබ්ජෙක්ට් එකේ අපේ තියෙන ලොකුම ඒරියාස් තමා ඔය දැන් පේනවා ඇති ඒකේ 6 වෙනි පොයින්ට් එක, හිමිකම් සහ ණය නිකුතු කළමනාකරණ සේවාවන් කියන එක. සාමාන්‍යයෙන් දල වශයෙන් 120ක් 25ක විතර ප්‍රමාණයක් ඒක කවර් වෙනවා. එතකොට ඒ හා සමානවම විභාගයේ එන්න පුළුවන් සම්භාවිතාවයකුත් සෑහෙන වැඩි. right? ඊළඟ කාරණේ තමයි ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීමේ සේවා කියන පාඩම. සාමාන්‍යයෙන් 125ක විතර මේ කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා අපේ සම්පූර්ණ සිලබස් එකට. මේකට අමතරව අපි කරනවා අපේ සිලබස් එකේ තියෙනවා සුරකුම්කරණය, සිකියුරිටයිසේෂන් කියන ඒරියා එක. ඒකත් එක්ක ඩිරෙවටිව්ස් කියන ඒවා, ව්‍යුත්පන්න සුරකුම් කියන කොටස. ඒකත් සාමාන්‍යයෙන් 120ක විතර කවරේජ් එකක් තියෙනවා. අනිත් ඒවා මූල්‍ය උපදේශන සේවාවන් යටතේ ආයෝජන කළමනාකරණ සේවා, ඒකක භාර, ඒ වගේ පොඩි ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැන එන ඒවා, ඊට අමතරව ණය සම්මේලනය කියන එක කෙටි මාතෘකාවක්, ප්‍රාරක්ෂණය කියන එක කෙටි මාතෘකාවක්, ඊට පස්සේ ප්‍රොප්‍රයිටරි ට්‍රේඩින් කියලා එකක් තියෙනවා. ඒ වගේ පොඩි කුඩා මාතෘකා තියෙනවා. ඒ වගේන් එනවා අපිට පොඩි ප්‍රශ්න වලට ඒවට ප්‍රපෙයාර් වෙන්න ඕනේ. right? එතකොට ඒ සේවාවන් ගැන අපි එහෙම මේව කරා. මේක share අනේ කොහොම මේක මේ ටියුට් එකේ ඉහළ තියෙනවා. හරි. එතකොට ඔයගොල්ලන්ට මේ මට ඉස්සලා කියන්න මෙන්න මේ ටියුට් එක සහ අපිට ගිය සතියේ දුන්න එක දැන් අතේ තියෙනව නේද? ඒ දෙක තියෙනව නේද? yes හරි. great. එතකොට ඒ දෙක තමයි අපි මේව කරන්නේ. අර ගිය සතියේ මේ දැන් අපි මේ කරගෙන යන ටියුට් එකේ ඉතුරු අපි භාගය කරන ගමන් ඒකට පැරලල් අර සපෝටිව් එකක් තමයි මේක. ඇත්තට මේක PDF එක නෙවෙයි ප්‍රසන්ටේෂන් එකක් වගේ එකක්. but මේක ඒකට පැරලල් මම ඒක
කම්බයින් කරන්නම් ඒ කරගෙන යන වෙලාවට right. එතකොට අපි මුල ඉඳන් යනකොට අපි ඒ ආයෝජන බැංකු සේවාවන් ගැන අපි කතා කරා. හරි. එතකොට ඒකේ සිලබස් එකට almost අපේ සිලබස් එක තමයි එතන සේවාවන්ගෙන් පෙන්වන්නේ. එතකොට ඊට අමතරව අපි කොහොමද කතා කරා අපි ලංකාවේ ආයෝජන බැංකු සේවාවන් වල ව්‍යාප්තිය. කොහොමද ආයෝජන බැංකු සේවාවන් ලංකාවේ ඇතුලේ කොයි වගේ කන්ටෙක්ස්ට් එකකද ක්‍රියාත්මක වෙන්නේ සහ මේ ඇයි ලංකාවේ ආයෝජන බැංකු ඒ තරම් ප්‍රචලිත නැත්තේ කියන එක ප්‍රශ්නයක් අහලා තිබ්බා කියලා මම කිව්වා. ඒක සම්බන්ධවෙනුත් අපි කතා කරා කලින් වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඇති. ඕගොල්ලන්ට ඒක බලලා ප්‍රශ්න අහන්න පුළුවන් තරම් මේ අපි මේ ක්ලාස් එකේ ඉන්නවා හා සමානව ඕගොල්ලන් ගන්න මේ ඔන්ලයින් සෙෂන් එක. ඔක්කොටම අලුත් වුණාට ඔක සැරයක් දෙසරයක් කරනකොට ඕගොල්ලන්ට පහසු වෙනවා. ඉන්ටරැක්ෂන් එක හරි වැදගත්. පුළුවන් තරම් ක්ලාස් එකේ ඉන්න විදිහටම මේවා කරන්න. හරි. ඒතකොට අපිට ඒකේ බැලුවා මම කිව්වා ඒතකොට NDB ඉන්වෙස්ට්මන්ට් බැංක් කියන මේවා එක සයිට් එක ගිහිල්ලා චෙක් කරන්න. එතකොට ඔය සේවාවන් ගැන ඒගොල්ලන් කරපු සේවාවන් මොනවද? ඒකින් ඒගොල්ලන් උපයාගත්ත ප්‍රාග්ධනය කොච්චරක්ද කොහොමද කරේ කියන ඒවා ඔක්කොම විස්තර එනවා. දැනට ඕගොල්ලන්ට ටිකක් පොඩි රෆ් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේකේ පාඩම් ටිකක් ඉවරුනහම ඊට වඩා ලොකු දැනුමක් එකකින් ගන්න පුළුවන්. ඊට අමතරව රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කියලා තියෙනවා. කැපිටල් අලයන්ස් ඒෂියා කැපිටල් වගේ ආයතන ආයෝජන බැංකු සේවාවන් ක්‍රියාත්මක කරනවා. බැංකු කරන සේවාවන් ඒගොල්ලන් අතින් දෙනවා. ඊට පස්සේ ඊළඟ කොටසේ මම කිව්වා වැඩි මේ වේටේජ් එකක් දෙන්න එපා. ග්ලාස්-ස්ටීගල් ඇක්ට් එකයි ක්‍රෑම්ලීච්-බ්ලිලි ඇක්ට් කියලා එකක් තියෙනවා. ඒ සම්බන්ධව සහ අර ඉතිහාසයේ කොහොමද ඉවෝල්ව් වුනේ මේ ආයෝජන බැංකුකරණය කොහොමද ඒ කාලයන් අතරතුර 70 80 90 දශකයේ කොහොමද ඉවෝල්ව් වුනේ කියන එක එච්චර ලොකුවට ප්‍රශ්න කරලා නැහැ. 2015 වගේ පේපර් එකේ ප්‍රශ්න කරලා තියෙනවා. 2015 කියන්නේ ඇත්තටම 2014 තමයි මේ සබ්ජෙක්ට් එක ඉන්ට්‍රොඩියුස් කරේ. එතකොට ඔයගොල්ලෝ ඉඳන් ගොඩාක් ඉස්සර එක ප්‍රශ්න ඔය ග්‍රෑම්-ලීච්-බ්ලිලි ඇක්ට් එකයි ග්ලාස්-ස්ටීගල් ගැන කෙටි ප්‍රශ්න අහලා තියෙනවා. එතනින් පස්සේ නම් අහලා නැහැ. බට් අර සිලබස් එකේ තියෙන ඒරියාස් වලට අනුව ඔයගොල්ලන් මේ වේටේජ් එක එතකොට දෙන්න. හරි. ඒතර ඒ දෙක ගැන මම කතා කරා. ආයෝජන ඒ 50 ඔක්කොගෙම පොදුවේ කරලා තියෙන්නේ ආයෝජන බැංකු කටයුතු සහ වාණිජ්‍ය බැංකු කටයුතු අතර පැහැදිලි වෙන්කිරීමක් සහ ඒක අබද්ධ වීමක් කියන කොමන් මේවා එක උඩ තමා ඒ නීති අනපනත් හඳුන්වලා දීලා තියෙන්නේ. right. ඒතකොට ඒත් එක්ක තව වෝකර් රූල් කියලා අපි ඒ අතර මේ නීතියක් ගෙනලා තියෙනවා සහ ඩොඩ් ෆ්‍රැන්ක් ලෝ කියලා කොහොමද මේ ආයෝජන මේ ආයතන කඩා වැටුණාට හරි මේ මූල්‍ය ආයතන කඩා වැටුණාම ඒ ක්‍රමිකව කොහොමද විසුරුවා හැරීමේ කටයුතු සිදු කරන්නේ කියන එක ඒ වගේ ඒ කවුන්සිල් එක බාරව ක්‍රියාත්මක වෙන. දැන් උදාහරණයකට මේ ලංකාවෙත් ඒ වගේ සිද්ධි වලට මුහුණ පෑවා සෙලාන් බැංක් ෆිනෑන්ස් ප්‍රමුඛ කියලා ඊට ගොඩක් ටිකක් කල් තිබ්බ බැංකුවක් අන්නේ වගේ. ඒතකොට ඒක සැරේම ඒවා බැංකුවක් වගේ ආයතනයක් කඩා වැටුණොත් ඒහා සම්බන්ධ මුළු පද්ධතියටම ඒක බලපෑමක් සිද්ධ වෙනවා. ඒකින්ද තමයි ඒගොල්ලෝ ක්‍රමිකව ඒක විසුරුවා හැරීමේ ක්‍රමවේදයක් මේව කරන්නේ. නැත්නම් ඔයගොල්ලෝ තේරෙනවා දැන් ද ෆිනෑන්ස් වගේ වුණත් ඩිපොසිටර්ස්ලා ඊට පස්සේ යුනියන් එකක් හදානවා ආකාරය කරගෙන ඒ මේවා ඉල්ලනවා. ඒතකොට සල්ලි නැහැ බැංකුවේ. බැංකුව හදා වැටලා ඉවරයි. වත්කම් නැහැ ඒගොල්ලන්ට ගෙවන්න. හරි. එතකොට ඒහා සම්බන්ධයෙන් අන්තිමටම පිය වෙන්නේ කාටද? කොටස් හිමියන්ට. ඒතකොට ඒගොල්ලන්ට මොකුත් නැහැ. ඉතින් අර ක්‍රමිකව ඒක විසුරුවා හැරීමේ කටයුතු බාරව ඉන්නේ. ඔන්න ඕක තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක කියන ඒ මේවා එකේ මේ අපිට කව කරන්න තියෙන්නේ. ඊළඟ එක අපි පටන් ගත්තා. අපි සෑහෙන
ප්‍රමාණයක් අපි ගියා කොහොමද වෙළඳපොළවල් මූලික වර්ග සංවිධිත අසංවිධිත ඊට පස්සේ සංවිධිත වෙළඳපොළවල් ඇතුලේ මොනවද තියෙන ප්‍රධාන වෙළඳපොළවල් ප්‍රාග්ධන මුදල් ව්‍යුත්පන්න සහ විදේශ විනිමය කියන මුළු පුළුල් මූල්‍ය කියන වෙළඳපොලේ ඇතුළත තියෙන ප්‍රධානම වෙළඳපොළවල් වර්ගකින් පිට අපිට අයිති වෙන්නේ නැහැ ඒ වගේ ෆෝමල් ට්‍රාන්සැක්ෂන්ස් ඔක්කොම මේ වෙළඳපොළවල් තුලට ඇතුළත් වෙනවා ඊට පස්සේ ණය වෙළඳපොළ ඒක අපි කරන්නේ මොකටද පුළුල් කරන්න නවීකරණයට ඒ වගේ දේවල් අපි කෙටි දේවල් මේව කරා ගොඩක් ඒවා ටියුට් එක ත්‍රූම මේව කරන්න පුළුවන් සමහර ඒවා තියෙනවා මට මේවා එකේ මේ අපිට ඩිස්කස් කරන්නම සිද්ධ වෙන ටිකක් තියෙනවා ඒකට අමතරව එතකොට මේ ආයෝජන බැංකුව දැන් මේ සිලබස් එකේදී අයිති වෙන්නේ සාමාන්‍ය ණය ගැනීමක් ණය දීමක් වගේ දෙයක් නෙමෙයි ණය උපකරණ තියෙනවා විශේෂිත වූ බැඳුම් කර ණය කර භාණ්ඩාගාර නොයෙකුත් බිල්පත් කර දීර්ඝකාලීන ඒ වගේ දේවල්. ඒතකොට ඒ වගේ සුරකුමක මූලික අංග මූලික ලක්ෂණ සහිතව ඒ කියන්නේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ සුරක්ෂිත සහතික කළ පරිවර්ත්‍ය කියන මේවා මං ගිය සතියේ ඒවා විස්තර කරා. මේ ටික පොඩ්ඩක් මේව කරගන්න. ඒවා වැදගත් වෙන අවස්ථාවල් තියෙනවා. එක් පුද්ගලයාට මං අර කලින් කිව්වා හැමදාම මං කියවෙනවා ආයෝජන බැංකුකරුවෙකු විසින් මේ පුද්ගලයන්ට ඔබ උපදෙස් දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නේ අහනවා. ඒකට අන්න ඒ වගේ වෙනකොට සුරක්ෂිත ණයකරයා සහ සුරක්ෂිත නොවූ ණයකරයා ඒ වගේ ලක්ෂණ දැනගෙන ඉන්න ඕනේ සහ ඒ අයට ආයෝජන බැංකුකරුවෙකු රෙකමන්ඩ් කරන්නේ මේ එයාට අපි යෝජනා කරන්නේ කොයි වගේ සුරකුමක්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ. මම ඒක පස්සේ ඉන්ස්ට්‍රුමන්ට්ස් කතා කරගෙන ඉවරනකොට මම කියන්නම් කොයි ආකාරයේ ප්‍රශ්නද අහන්නේ කියලා. හරි. සහතික කළ පරිවර්තය කියන ඒවත් එක ලක්ෂණ ඒ වගේ ගත්තා. හරි. ඒතර වෙළඳපොළ වර්ගීකරණයේ ඔය එක කැටගරීස් යටතේ තමයි මේ මම ඔය වර්ග කරලා තියෙන්නේ. ඒක බෙදා දැක්වීම මේ මුළු මාකට් එකම ඔයගලන්ට පෙන්වන්න ඕන විදිහට තමයි ඕක මම ක්ලැසිෆයි කරලා තියෙන්නේ ප්‍රාග්ධන මුදල්. ඒ කියන්නේ ඒක මේ කාල සීමාව අනුව තමයි ඒක වෙන් කරලා තියෙන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ. නැත්නම් අනිත් පැත්ත මුදල් වෙළඳපොළ. එතකොට ප්‍රාග්ධන වෙළඳපොළ මුදල් වෙළඳපොළ දැන් මේ ආපහු කියවෙන්න ඕන කෙනෙක් ඉන්නවද කවුරුහරි? මේ කට්ටියගේ දැන් ඉන්නවා. කවුරු හරි ඉන්නවද ආපහු පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ඕනේ කියන මේ කරන්න ඕනේ කියලා කවුරු හරි කරන්න ඕනේද? ඒ ටික මම ගිය සතියේ කිව්වා. ඕනේ ඒක ඉතින් කොච්චර එක්ස්ප්ලেইন කරත් ඕගොල්ලන් මේ රෙකෝඩ් එකක් තියාගන්න ඕගොල්ලන්ගෙත් වීඩියෝ රෙකෝඩ් තියෙනවා ඔඩියෝ රෙකෝඩ් තියෙනවා ඔයගොල්ලන්ගේ රෙකෝඩ් එකක් තියාගන්න මේක මෙහෙමයි කියලා ඊට පස්සේ ඕක මතකේ තියාගන්න ඕනේ දැන් මේ කොච්චර අපි ඔන්ලයින් කරත් මට පේන්නේ නැති වුණත් ඕගොල්ලන් අනිවාර්යෙන් විභාගෙට සිට් කරනකොට ඔය කොම් පැත්තක තියලා ඔක ඔළුවේ තියෙන්න ඕනේ හරි එතකොට අනිවාර්යෙන් ওই ටික දල වශයෙන් ඔළුවේ තියාගන්න ඕනේ මේ අමාරු කොටස් වලට එනකොට හරි ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ දිගු කාලීන අරමුදල් රැස් කරන වෙළඳපොළ එක. දෙවෙනි එක ඒකට මූලික වශයෙන්ම අයිති වෙන්නේ කොටස්. හරි. කොටස් සහ දිගු කාලීන බැඳුම් කර කියන එක. හරි. එතකොට ඒකෙන් මුදල් රැස් කරන්නේ දිගු කාලීන මේ ව්‍යාපෘති වලට. නැත්තම් සමාගමක් ප්‍රථම වරට ආරම්භ කරනකොට බැංකුවක් හෝ වෙන ඕනෑම ආයතනයක් ආරම්භ කරනකොට ඒ ආරම්භක අවස්ථාවේදී ප්‍රාග්ධනීය රැස් කරගන්න තමයි ප්‍රාග්ධන වෙළඳපොළට යන්නේ. මොකද ඒක ලොකු ආයෝජනයක් ලොකු amount එකක් ඉෂුව කරන්නේ නිකුත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒ ලොකු ප්‍රාග්ධනයේ දිගු කාලීන වෙළඳපොළක් තුලින් මේව කරගන්න ඕනේ. අපි ලොකු ගාණක් ගන්නෙ නැහැ කෙටි කාලීනව ආපහු ගෙවලා ඉවර කරන්නේ. ඒකෙන්ද ඒක දිගු කාලීන. අවුරුද්දට වැඩි කිව්වට ඇත්තටම 2 3 5 10 30 විතර වෙනකන් ඒ වගේ ප්‍රාග්ධන වෙළඳපොළ
වෙලා තියෙනවා. ඉතින් ඒකේ මූලිකම වෙළඳපොළ එක කොටසක් තමයි කොටස් කියන එක. ඒක එකක්. මුදල් වෙළඳපොළ කෙටි කාලීන තියරිටිකලි අවුරුද්දක් හෝ ඊට අඩු කාල සීමාවකදී මැචුව වෙන මේ කල්පිරීම සිද්ධ වන වෙළඳපොළ තමයි මුදල් වෙළඳපොළ. හරි. ඒතර මේ කැටගරයිසේෂන් එක ඒක කියන්නේ ඒ වෙළඳපොලේ කාල සීමාවල්. ඊළඟට ස්ථාවර ආදායම් සුරකුම්පත් ස්කන්ධ වෙළඳපොළ කියලා කොටස් දෙකකට බෙදෙනවා. හරි. ඒ ක්ලාසිෆිකේෂන් එක මේ වෙන්නේ ස්කන්ධ කියන්නේ ස්ථාවර ආදායමක් හම්බ වෙන්නේ නැහැ එතන. එතකොට ඒකේ ආපසු පියවීම සිද්ධ වෙන්නේ කවදා හරි ඒ ආයතනේ විසුරුවා හැරීමේදී හෝ බංකොලොත් වීමකදී හෝ යම්කිසි ඒ වගේ අවස්ථාවකදී විතරයි ඒ කොටස් වලට අදාළ ගණන් ගිණුම් පියවීම ඒ විසුරුවා හැරීම සිද්ධ වෙන අවස්ථාවේ තමයි වෙන්නේ. එහෙම නැතුව කොටස් මුදල් කරගන්න පුළුවන් ද්විතීක වෙළඳපොළේදී. හරි. ද්විතීක වෙළඳපොළේදී අපි තියෙනවා නම් HNB බැංකුවේ කොටස් අපි ඒක ද්විතීක වෙළඳපොළේදී දාලා සල්ලි කරගන්න පුළුවන්. හරි. නැත්නම් අදාළ කොටස තියාගත්තු දිගටම ඔර බැංකුව කවදා හරි ඒ විසුරුවා හරින වෙලාවේ තමයි ඒකේ ආපහු සම්පූර්ණ කොටස් වල වටිනාකම ගන්න පුළුවන්. හැබැයි මේ කාලය අතරතුර ඩිවිඩන්ඩ් වලට ඒ කියන්නේ ලාභාංශ වලට ඕගොල්ලන්ට අයිතිය තියෙනවා, ලැබීමට අයිතිය තියෙනවා. ඒකට against ස්ථාවර ආදායම් සුරකුම් කියන වෙළඳපොළ ගත්තොත් ඒකේ නිශ්චිත ප්‍රතිශතයක් හම්බ වෙනවා. ඒක ෆික්ස් වෙන්න පුළුවන්, ෆ්ලෝටිං වෙන්න පුළුවන්. හැබැයි ස්ථාවර ආදායම්. හොඳට මතක තියාගන්න ඔය ඒ වචන ටික ඕගොල්ලන්ට යොදවන්න ඕනේ විභාග වලට උත්තර දෙනකොට. හරි. ෆික්ස් ඉන්කම් සිකියුරිටීස් මාකට්. හරි. ෆික්ස් ඉන්කම් සිකියුරිටීස්. ඒවා ලියා ගන්න පුළුවන් තරම් ඕගොල්ලන් ප්‍රින්ට් කරලා තියෙනවා නම් ඕක නැත්නම් වෙනම නෝට්බුක් එකක ඕකට පැරලල් යනවා නම් කන්ෆියුස් වෙන්නේ නැතුව ඒ ටික මේව කරගන්න. ප්‍රින්ට් කරලා තියෙනවා නම් ඒකේ කපල කොටලා ඒ ටික මේ දාගන්න. ඉංග්‍රීසි ටර්ම් එක අනිවාර්ය වශයෙන්ම තියාගන්න. මොකද මේ කෝස් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට ඕන වෙන්නේ මිතින් ටර්ම් එක ඉංග්‍රීසි ටර්ම් එක ඔක සිංහලෙන් මේ වෙන්නේ නැහැ. ෆික්ස් ඉන්කම් සිකියුරිටීස් කියන්නේ ස්ථාවර ආදායම. ස්ථාවර ආදායම අනිවාර්යෙන් මෙන්න මේ කියන නිශ්චිත ප්‍රතිශතයක් මේ ගෙවන සුරකුම්පත් තියෙන වෙළඳපොළ තමයි ඒක. ස්කන්ධ කියන්නේ එහෙම නිශ්චිත ආදායමක් පෙන්වන්නේ නැහැ කොටස් වලට. මොකද ඩිවිඩන්ඩ් එක තීරණය කරන්නේ ඒ සමාගම් වල ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක්. හරි. ඊළඟ ක්ලාසිෆිකේෂන් එක සම්පූර්ණ වෙළඳපොළේ ආකාරය. මොකද ප්‍රාථමික වෙළඳපොළ ද්විතීක. ප්‍රාථමික කියන්නේ සමාගම මං කිව්ව ප්‍රාග්ධනය රස කරගන්න ඉස්සල්ලාම නිකුත් කරනවා කියලා. අන්න ඒ පළමුවරටම නිකුත් කරන වෙළඳපොළ තමයි ප්‍රාථමික වෙළඳපොළ. ඒ ප්‍රාථමික වෙළඳපොළේදී අදාළ සමාගම ප්‍රාග්ධනය සපයා ගැනීමේ අරමුණින් පළමුවරට කොටස් හෝ ණය කර හෝ යම්කිසි සුරකුමක් නිකුත් කිරීම සිද්ධ කරන වෙළඳපොළ තමයි ප්‍රාථමික වෙළඳපොළ. දැන් ඕගොල්ලෝ නෝට් එකක් ලියා ගන්නවද? ඒ වගේ තියනවද? නෝට් එක ලියා ගන්නවද? ඔව් සර්. එතකොට ඒක වේග වැඩි නම් පොඩ්ඩක් කියන්න. නැත්නම් කොහොමත් ඒක පුරුදු වෙන්න ඒක ලියා ගන්න ඒ වේගෙම. මොකද මම මේ ක්ලාස් එකේ කරන ටෝන් එකෙන් මේ එකෙන්ම තමයි දැන් කරගෙන යන්නේ. එතකොට මේ ඕගොල්ලන්ගේ භාෂාවෙන් ලියා ගන්න. ඒ කියන්නේ කියලා මං කියන එක ලියන්න ඕනෙම නැහැ. ඒක ඕනෙම නැහැ දැන් ඔය ලෙවල් එකට. මොකද පොඩි පන්ති වල වගේ නෙමෙයි. ඕගොල්ලන්ට මේ වෙන විදිහට ඩිෆිනිෂන් එක ලියා ගන්න ප්‍රාථමික වෙලොත් කියන්නේ මෙන්න මේකයි කියලා. මොකද විභාගෙට ලියන්න හරි ලේසියි. එතකොට ඕගොල්ලන්ට මේ ප්‍රාථමික වෙලොත් කියලා යම් ආයතනයක් අරමුදල් සපයා ගැනීමේදී ප්‍රථම වරට අදාළ සුරකුම් වෙළඳපොළට නිකුත් කරනවා. එන්නේ වෙළඳපොළ තමයි ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ. දෙවනුව ඒ නිකුත් කරපු කොටස් හෝ ණය කර හැමදාම අපි අතේ සර්ටිෆිකට් එකක් විදියට තියෙන්නේ නැහැ. ඒක අපිට බොන්ඩ් එකක් වගේ නම් අවුරුදු 3ක ඔන්න තියාගන්න පුළුවන්. අවුරුදු 3 ඉවරුනාම ඔන්න සබ්මිට් කරා
අදාළ ගාන ගත්ත පොලිය ගත්ත අපි අයින් වුණා. කොටසකට එහෙම මම බෑ කියලා කිව්වා. ඇයි ඒ? කොටසක ඉතින් එක්ස්පයර් ඩේට් එකක් නැහැ. ඒක ඉතින් සමාගමේ එනකන් තියෙනවා. එතකොට අපි ඒ සර්ටිෆිකේට් එක තියාගෙන ඒ අවුරුදු ගාන බලන් ඉන්න බෑ. ඒක මොකද කරන්නේ? අපිට විකුණන්න පුළුවන් වෙළඳපොළකට දාන්න ඕනේ. එතකොට අපිට HNB එකේ සම්පත් එකේ කමර්ෂල් එකේ තියෙනවා අපි සර්ටිෆිකේට් ඒවා අපි CDS එකේ කියලා මම ඒව පස්සේ කියන්නම් account එකේ මේව කරලා අපි share market එකේ ඔන්න ඒක ලොජ් කරලා අපි ඒක වෙළඳපොලේ අපි ගනුදෙනු කරන්න දාලා තියෙනවා. එතකොට අපිට සම්පත් බැංකියද 116යි අන්න 116ට අපිට විකුණන්න පුළුවන්. දීතික වෙළඳපොලේ. එතකොට ඒ මං විකුණුන එක්කෙනා කොටස් ගන්නවා එයා සල්ලි ගෙවනවා 116 ගානේ මෙන්න මෙච්චරක් 1000කට 1,16,000ක් ඒක මට හම්බ වෙනවා. එතකොට අන්න මම ඒක මුදල් කරගත්තා ද්විතීක වෙළඳපොලේදී. ප්‍රාථමික වෙළඳපොළ නෙමෙයි. එතකොට ද්විතීක වෙළඳපොලේ එතකොට අර කිව්වා වගේ සම්පත් බැංකුවට සල්ලි යන්නේ නැහැ මං ගිය සතියේ කිව්වා ඒක. ගිය සතියේ හිටපු නැති අය කවුරු හරි ඉන්නවද මේකේ? මට කියන්නකෝ. එතකොට මට පොඩ්ඩක් ඔයගොල්ලන් නෑ නේද? ඔක්කොමලා ගිය සතියේ හිටපු අයමයි නේද? මං හිතන්නේ. හරි එහෙම නොවේ නම් පොඩ්ඩක් නෝට් එකක් දාන්න. right එතකොට මේ එතකොට ඊළඟ මේ කොටස තමයි දැන් ප්‍රාථමික වෙළඳපොළ ද්විතීක වෙළඳපොළ ඔයගොල්ලන්ට පැහැදිලි. ප්‍රාථමික වෙළඳපොළේදී සමාගමට ඒ අදාළ අරමුදල් යනවා. ද්විතීක වෙළඳපොළේදී ගනුදෙනු වෙන්නේ ආයෝජකයන් අතර විතරයි. හරි ඒක හොඳට මතක තියාගන්න. සමාගමට මුදල් යන්නේ නැහැ. ඒක කොටස් වලදීත් එහෙමයි, ණය කරයකදීත් එහෙමයි, බැඳුම් කරයකදීත් එහෙමයි. එතකොට බැඳුම් කරයත් ඒ ගනුදෙනු කරු ආයෝජකයෝ අතර ඒක හුවමාරු වෙනවා. අරකෙදි පළමු වරටම නිකුත් කරනකොට ඒක ඒ කොටස් නිකුත් කිරීමේදී කොටස් හිමියෝ ආයෝජකයෝ ඒ අදාළ මුදල් ඩිරෙක්ට්ලිම කෙලින්ම අපි දෙනවා අදාළ සමාගමට. ඒතකොට සමාගමේ ප්‍රාග්ධන අවශ්‍යතාවයට තමා ප්‍රාථමික වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මම ගිය සතියේ කිව්වා ද්විතීක වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ මොකටද? ද්විතීක වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ ඒ අදාළ ගත්ත හෝ නිකුත් කරපු කොටසේ ද්‍රව්‍යශීලතාවය ආරක්ෂා කරගන්න. ඒතකොට ද්‍රව්‍යශීලතාවය තියෙන්න ඕනේ නැත්නම් කවුරුත් ගන්නෙත් නැහැ. කියන්නේ ලික්විඩිටි එක. ඉංග්‍රීසියෙන් කිව්වොත් ලික්විඩිටි එක. එතකොට ඒ ලික්විඩිටි එක නැත්නම් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකේ තියෙන මාකට් එක ඒකේ තියෙන වෙළඳපොළ අගය පහළ යනවා. දැන් අපි අවුරුදු 5ක ඩිපොසිට් එකක් අවුරුදු 5ක බොන්ඩ් එකක් අවුරුදු 5ක මොනවා හරි සුරකුමක් තියාගත්තොත් අපි අවුරුදු 5ම තියාගන්න ඕන හන්දා අපි වැඩි ප්‍රතිලාභයක් ඉල්ලනවා අවුරුදු 5ක්. හැබැයි අවුරුදු 5ක තියාගන්න ඕනේ යම් කිසි බිල්පතක් අපිට ඕනෑම අවස්ථාවක වෙළඳපළකට දාලා අපිට කෙලින්ම මුදල් කරගන්න පුළුවන් හැකියාවක් ඒ වෙළඳපළක් තියෙනවා නම් ඒකේ ද්‍රවශීලතාවය වැඩි ඒකට තියෙන වෙළඳපළ මාකට් එක වැඩි. ඒකට අපි ඕන වෙලාවක අපිට මේකෙන් එළියට යන්න පුළුවන්. ඒකින්ද බය නැතුව ඒක ආයෝජනය කරන්න. අපි අවුරුදු 5 තිබ්බට අවුරුදු 1කමාරෙන් දෙකෙන් අපිට අයින් වෙන්න පුළුවන්. අන්න ඒකයි ප්‍රාථමික වෙළඳපළයි ද්විතීක වෙළඳපළේ තියෙන ඒ ක්‍රිටිකල් වෙනස්කම. ඒක විශේෂම වෙච්ච වෙනස්කම තමයි ඒක. එතකොට ඒ එක ක්ලාසිෆිකේෂන් එක. ඊළඟ එක තමයි රජයේ සුරකුම්පත් වෙළඳපොළ සහ රාජ්‍ය නොවන සුරකුම්පත්. රජයේ සහ රජයේ නොවන. රජයේ නොවන කියන සියලුම පෞද්ගලික ආයතන, බැංකු, මූල්‍ය ආයතන ආදී සියලුම අනිකුත් ආයතන මගින් නිකුත් කරන සුරකුම්පත් වලට අදාළ වෙළඳපොළ. රජයේ සුරකුම්පත් කියන්නේ භාණ්ඩාගාර බිල්පත්, බැඳුම් කර කියන එන්නේවා රජය ගෙවීමට බැඳී සිටින සුරකුම්පත් ගනුදෙනු වෙන වෙළඳපොළ. ඒතර මම ගිය සැරේ ප්‍රශ්නයක් විදිහටත් ඇහුවා රජයේ සුරකුම්පත් එතකොට අපිට සෑහෙන ලොකු සහතිකයක් දෙනවා ඒක ආපසු ගෙවනවා කියන ගැරන්ටි එක සහතික වීම අපිට වැඩි. එතකොට
ඒගොල්ලන් නිකුත් කරන බිල්පත්වල පොලිය ඒගොල්ලන් සහතික වන පොලිය සාපේක්ෂව අඩුයි. ඇයි? ඒක රිස්ක් එක අඩුයි එතන. හරි. එතකොට පෞද්ගලික අංශයට ගියාම විවිධ ශ්‍රේණිගත කිරීම් තියෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයකට නිකන් ගත්තොත් හොඳම බැංකුවක් සහ සාමාන්‍ය වෙළඳපොලේ තියෙන මූල්‍ය ආයතනයක් එක ගත්තහම එතකොට ඕනෙම ඩිපොසිට් එකකට උනත් තැන්පතුවකට උනත් වැඩි රේට් එකක් දෙන්න වෙන්නේ ඒ පොඩි මූල්‍ය ආයතනයට. ලොකු ආයතනය ඊට වඩා අඩු. රාජ්‍ය එතනින් එහාට ගියාම රාජ්‍ය බැංකුවක වගේ ඩිපොසිට් එකක් තිබ්බොත් ඒ ඩිපොසිට් රේට් එක ඊටත් වඩා ටිකක් අඩුයි. මොකද ඒක රජයේ බැංකුවක්. එතකොට ඒ සුරක්ෂිතභාවය තියෙනවා එතන. අන්න ඒකයි රජය සහ රාජ්‍ය නොවන සුරකුම්පත් සියලුම වෙළඳපොලේ සියලුම ඉන්ස්ට්‍රුමන්ට් හැම වර්ගයකම ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල තියෙන වෙනස්කම්. එතකොට ඔය හතර පැහැදිලිද ඔය ක්ලාසිෆිකේෂන් එක? මොකද ඕක යොදාගෙන සෑහෙන්න ඔයගලන්ට උත්තර ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ටික සෑහෙන යූස් කරන්න වෙනවා. ඔය ටික පැහැදිලිද? මේ ටෙක්ස්ට් එකක් හරි දාන්න ප්‍රශ්නයක් නෑ. හරි. ඔව්. ඒක මිස් කරන්න බෑ. මම දැන් ඔය තාම ගිය සතියේ ඒව තමයි කඩින් කඩ කියන්නේ. right. එතකොට මේ වුණා රාජ්‍ය සහ පෞද්ගලික මේවා තියෙනවා. ද්විතීයික වෙළඳපොළ තුළ ගනුදෙනු වෙනවා කියලා අපි මේක. ඊට පස්සේ අපි බැඳුම් කර කියන පාඩමෙන් තමයි අපි ඒක නැවැත්තුවේ. හරි. එතකොට ඔය අපේ වෙළඳපොළ තුල මූල්‍ය වෙළඳපොළ කියන මේවා එක තුල ලොකු චැප්ටර් එකක් ලොකු මේවා එකක් තමයි සෙෂන් එකක් කවර් වෙනවා බැඳුම් කර කියන කොටසේ. හරි. එතකොට මේක දිගුකාලීන උපකරණයක්. ඒ මූලික ප්‍රාග්ධන වෙළඳපොළ උපකරණයක්. ඒකට අමතරව මම කිව්වා තියෙන එක අනිත් ප්‍රධානම උපකරණය කොටස් කියන එක. ඊට අමතරව බැඳුම් කර තමයි තියෙන ප්‍රධානම උපකරණය මූල්‍ය වෙළඳපොළ කියන ඒ සමස්ත වෙළඳපොළ තුල. එතකොට ඒකේ ඩිෆිනිෂන් තමයි දිගු කාල ණය බැඳීමකට යටත් කරමින් එක් පාර්ශවයක් ඒ වගේ ඩිෆිනිෂන් එකක ඒක සිම්පල් ඒකේ ඕගලන්ට මේව කරගන්න පුළුවන් කැප්චර් කරගන්න පුළුවන්. right. එතකොට ඒකේ තියෙනවා කැල්කියුලේෂන්ස් ටිකක්. එතකොට ඒ ටික ඒ කොටස පොඩ්ඩක් සංකීර්ණයි. මම ඒක මේව කරන්නම්. මම මේ white board එකත් use කරලා. හරි. එතකොට ඒක අන්ඩර්රයිටර් කෙනෙක් හරහා සිද්ධ වෙන්නේ බැඳුම් කර නිකුතුවක්. ඒකට මම කිව්වා කොටස් නිකුතුවක් බැඳුම් කර නිකුතු ඒවා ප්‍රාරක්ෂකයෙකු හරහා අන්ඩර්රයිටර් කෙනෙක් හරහා වෙන්නේ කියලා මම ඒතකොට බ්‍රීෆ් එකක් මම මුල ඩිෆිනිෂන් එකේදී ගිය සතියේ ඒක කරා. right. ඒක පොඩ්ඩක් රිෆර් කරන්න. හරි. ඒතකොට ඒවත් ප්‍රධාන වශයෙන්ම ඔන්න අර උඩ තිබ්බ ක්ලාසිෆිකේෂන් එකේ හැමදේම තැනින් තැන මේක හරියට මේ අපිට හම්බ වෙනවා මේ මග අපි කරගෙන යනකොට. හරි. ඒකට රජයේ හෝ රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන බැඳුම් කර. ඒ කියන්නේ රාජ්‍ය සමාගමක්, රාජ්‍ය බැංකුවක්, රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හෝ සංස්ථාවක් නිකුත් කරන බැඳුම් කරයක්. නැත්තම් ඒ ඔක්කොම එක කැටගරියක්. අනිත් එක පෞද්ගලික සමාගම් නිකුත් කරන බැඳුම්. හරි. ඒතර මේකෙදි සිද්ධාන්තයක් විදිහට සිද්ධ වෙන්නේ මොකද්ද? කලින් ගිවිසගත් පොලියකට ඒකට කියනවා කූපන් රේට් කියලා. මේක මේ යුනිවර්සල් වචන. ඒකෙන්ද මේක මතක තියාගන්න. මොකද බොන්ඩ් වගේ ඒවා ගොඩාක් ඔය ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් accounting subjects ගොඩාක් ඒ වගේ යූස් වෙනවා. ඒකෙන්ද මේක යුනිවර්සල් මේවා එකක්. ඒකින්ද ඒක මතක තියාගන්න. ඒ පොලියට කියන්නේ කූපන් නගය. කූපන් නගයකට ගිවිසගත් අනාගත දිනයකදී ඒ කියන්නේ මැචුරිටි ඩේට් එකක් තියෙනවා. ඒකේ බේරුම් කිරීමේ පොරොන්දුව පිට මේක නිකුත් කරනවා. සෙමි ඇනුවල් ඇනුවල් තමයි ඒකේ ඔය කූපන් අගය කියන එක ගෙවන්නේ. කූපන් රේට් එක ගෙවන්නේ ඇනුවල් වාර්ෂිකව හරි මාසිකව මේ අර්ධ වාර්ෂිකව.
පෞද්ගලික සමාගම් නිකුත් කරන්නේ දිගු කාලීන අවශ්‍යතාව obvious ප්‍රාග්ධන වෙළඳපොලේ තියෙන දිගු කාලීන. හරි. ව්‍යාපෘති යන recurrent expenditure මේව කරන්නත් සමහර අතිවිශාල සමාගම් ඒවා යොදා ගන්නවා. එතකොට ලංකාවේ දැන් සක්‍රිය වෙළඳපොලක් ඒක පවතිනවා 2015 17ට වගේ කලින් විතර ඒ කියන්නේ ඇක්ටිව් වෙළඳපොලක් ඕකට තිබ්බේ නෑ ඇත්තටම. ඒ කියන්නේ සෙල් තියෙනවා බයි ඇවිල්ලා තියෙනවා බොන්ස් වලට බිල්ස් වලට ඒකට එච්චර ඇක්ටිව් නෑ. ෂෙයාර්ස් වලට තමයි ඉතින් හැමදාම තියෙන්නේ ගොඩක් මේ වෙළඳපොල මේ හොඳට තිබ්බේ. එතකොට ඒක මං පොඩි කම්පැරිසන් එකක් අපිට බලන්න පුළුවන් සාමාන්‍ය කොටස් වලින් කොහොමද වෙනස් වෙන්නේ ඒ බොන්ඩ් එකක් කියන එක. නැවත ගෙවීම තත්ත්වය මම දැන් කියවෙලා තියෙනවා කලින් කොහොමද නැවත ගෙවීම තත්ත්වය. නැවත ගෙවීම කියන එක නැවත ගෙවීම දෙකක් තියෙනවා. එකක් තමයි පොලිය. හරි ඩිවිඩන්ඩ් එක හරි. හරි. මාස 6කට හරි අවුරුද්දකට හරි යම් කිසි කාලයකට ලැබෙන පොලිය හරි ලාභාංශය හරි ඒ හිමිකම තමයි බෙනිෆිට් එක. හරි. ඒ ඉන්ට්‍රස්ට් එක. ඩිපොසිට් එක කරන ඉන්ට්‍රස්ට් එක. ඒක සහ නැවත ගෙවීම කියන්නේ අපි කල්පිරීමේදී ගෙවීම. ඒක තමයි ඊළඟ එක. එතකොට කොටසකදී මම කිව්වා කල්පිරීමේදී ගෙවීම ඒක අනන්තයයි. ඒ කියන්නේ සමාගම කොයි වෙලාවක හරි යම්කිසි ප්‍රශ්නයක් ඇවිල්ලා මේ බංකොලොත් වීමක් සිද්ධ වුණොත් ඒ සියලුම ඩිපොසිට් හෝල්ඩර්ස්ලාට ගෙවලා එක්ස්ටර්නල් අනිත් ණය හිමියොන්ට ඔක්කොම ගෙවලා අනිත් මේ බොන්ඩ් හෝල්ඩර්ස්ලාට කියන්නේ ණයකර හිමියෝ බැඳුම් කර හිමියෝ වරණීය කොටස් නිශ්චන්ද කොටස් ඒ ඔක්කොම ඒ ඔක්කොම ගෙව්වට පස්සේ අවසානයේටම තමයි සාමාන්‍ය කොටස් වලට ගෙවීම සිද්ධ කරන්නේ. එතකොට ප්‍රයොරිටි එක ඒ කියන්නේ මේ ඒගොල්ලන්ට මේ ප්‍රමුඛතාවය හම්බෙන්නේ අවමම ප්‍රමුඛතාවයේ සාමාන්‍ය කොටස් වලට. ඒතකොට සමාගමේ ඒවා විසඳුවාට පස්සේ අති විශාල අරමුදලක් ලොකු ගාණක් ඉතුරු වෙනවා නම් අන්න කොටස් හිමියන්ට ලොකු හිමිකමක් එතන අයිති වෙනවා. හැබැයි බැඳුම් කරයක් කතා කරන්නේ බැඳුම් කරයක නැවත ගෙවීම තත්ත්වය ගත්තොත් එහෙම ඒකේ කෑෂ් ෆ්ලෝ එක මුදල් ප්‍රවාහය ගත්තොත් සයමාසිකව හෝ වාර්ෂිකව මොනවද ගෙවෙන්නේ ඉන්ට්‍රස්ට් එක ගෙවෙනවා. හරි. ඒක වැදගත් අපි ඊළඟ කොටසට. සයමාසිකව හෝ වාර්ෂිකව පහ. මෙතන අද දවස හරි. එතකොට මේකට ගෙවෙනවා රුපියල් 100 බොන්ඩ් එකකට 10%ක් ගෙවනවා. එතකොට 100 එකකට රුපියල් 10 ගානේ ගෙවනවා. අන්තිමේදී ඒ අදාළ නිකුත් කරපු රුපියල් 10 රුපියල් 100 ගෙවනවා. එහෙම නෙවෙන්නේ. එතනින්ද නිකුත් කරාට පස්සේ මෙයාට ඩිවිඩන්ඩ් මේ පොලියක් හම්බ වෙනවා 10 10 10 10 10 100 110 මෙදාට හම්බ වෙනවා. අන්න ඒක තමයි මේකේ මුදල් ප්‍රවාහය කෑෂ් ෆ්ලෝ එක මේ වෙන්නේ. මම මේක තව ඊළඟ ස්ටෙප් එකට යනකොට මේක ඩිස්කවුන්ට් කරලා මම යීල්ඩ් එක හදා ගන්න විදිය කියන්නම්. එතකොට මේක ඔයගොල්ලෝ දල වශයෙන් මේව කරගන්න කියලා. රුපියල් 10 10 10 රුපියල් 100කට නිකුත් කළ 110ක කූපන් අගයක් සහිත වාර්ෂිකව පොලි ගෙවන පොලියක් සහිත බැඳුම් කරය. හරි. එතකොට අපි ගත්තොත් එතකොට ඒක තමයි නැවත ගෙවීමේ තත්ත්වය සහ බැඳුම් කරේක
ප්‍රතිලාභ ලැබීමේ ඒ මුදල් ප්‍රවාහය කෑෂ් ෆ්ලෝ එක. ඒතර අවදානමයි ප්‍රතිලාභයයි එකම කාසියේ දෙපැත්තක්. අවදානම වැඩි වෙනකොට ප්‍රතිලාභය කොයි පැත්තටද යන්නේ? පොඩ කල්පනා කරලා කියන්න. මැසේජ් එකක් හරි දාන්න. අවදානම වැඩි වෙනකොට ප්‍රතිලාභය මොකද වෙන්නේ? අවදානම වැඩි වෙනකොට ප්‍රතිලාභය හරි ඕගොල්ලන් අපේක්ෂා කරන වැඩි වෙනවා. මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. අවදානම වැඩි වෙනකොට ප්‍රතිලාභය හෝ අපේක්ෂා කරන ප්‍රතිලාභය. එතකොට අවදානම වැඩි වෙනවා නම් ප්‍රතිලාභයකුත් වැඩිපුර ගෙවන්න වෙනවා. වැඩිපුර ප්‍රීමියම් එකක් ගෙවන්න වෙනවා. එතකොට අපි අර සුරක්ෂිත කිව්වා සහතික කළ කිව්වා අන්න ඒ වගේ ෆීචර්ස් එනකොටත් අන්න ඒ අවදානම් ප්‍රතිලාභය කියන එක ගලපන්න ඕනේ හැම අවස්ථාවෙදිම මම ඒක හරි ඒක මුලදිම ස්ට්‍රෙස් කරේ. එතකොට අවදානම් සහ ප්‍රතිලාභය තමයි ඇත්තටම ෆවුන්ඩේෂන් එක මේ සම්පූර්ණ මේ මූල්‍ය වෙළඳපොළ කියන එකේ සම්පූර්ණ තියරි එක බේස් වෙන්නේ ඔය අවදානම සහ ප්‍රතිලාභය කියන එක. එතකොට අවදානම සාපේක්ෂව ගත්තහම කොටස්ද වැඩි ණයකරයකද? අවදානම. කතා කරන්න බැරි නම් මැසේජ් එකක් හරි දාන්න. කොටස්. ඇයි අපිට මොකද්ද හේතුව? මොකද්ද හේතුව? අපිට ප්‍රතිලාභයක් කියන්න පුළුවන්ද? ඩිවිඩන්ඩ් එකක් දෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක සමාගමේ පොලිසි එක ප්‍රතිපත්තිය. ඒක පොලිසි ඩිසිෂන් එකක්. ඒක කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එක තමයි ඩිසයිඩ් කරන්නේ. කොච්චර විශාල සමාගමක් කොච්චර විශාල මේ ප්‍රොෆිට් එකක් ලාභයක් උපයන සමාගමක් වුණත් මැනේජ්මන්ට් එක ඩිසයිඩ් කරන්න පුළුවන් නෑ අපි ඩිවිඩන්ඩ් ගෙවන්නේ අපි මේ සම්පූර්ණ සල්ලිය ආපහු රීඉන්වෙස්ට් කරනවා සමාගමේ දියුණුවට කියලා ඒක තියාගන්න පුළුවන් රෝල් අවුට් කරන්න පුළුවන් සමාගම ඇතුළෙම ඩිවිඩන්ඩ් එක දුන්නොත් ඒක සමාගමෙන් එළියට යනවා හැබැයි දිගු කාලිනව ගත්තම කොටස් හිමියන්ට හොඳයි සමාගම දියුණු වෙනවනේ එතකොට පසු කාලිනව ඊට වඩා හොඳ බෙනිෆිට්ස් හොඳ සමාගමක කොටස්කරුවෝ කියලා මේව කරන්න පුළුවන් හරි හැබැයි දැන් බැලුවොත් අපිට ඒක සමාගමේ ඩිවිඩන්ඩ් එක අපි මෙච්චරයි කියලා කියන්න බෑ අවදා මේ ප්‍රතිලාභය ඊට වඩා ප්‍රතිලාභය සහ අවදානම ගත්තොත් කොටස් වලට තියෙන ප්‍රශ්නේ තමා ඒකේ මැචියුරිටි එකක් නැහැ සහ ඕගොල්ලන් දැන් රුපියල් 10ක් වටින ෂෙයා එකක් අරගෙන කවදා හරි ඒ සමාගම බංකොලොත් වෙලා ඔක්කොටම පියවලා ඉවරුණාට පස්සේ කීයක්වත් ඉතුරුනේ නැත්තම් ඒ ඔයා ආයෝජනය කරපු කොටසකට ආයෝජනය කරපු රුපියල් 10ක් නැති වෙනවා. අන්න ඒක තමයි ඒකේ රිස්ක් එක. ඒකට හේතුව ඕගොල්ලෝ අයිතිකාරයෝ. කොටසක් ගත්ත කියන ඕගොල්ලන්ට අයිතියක් යන්නේ. ණයකරයක් බැඳුම් කරයක් ඕනෑම අනිකුත් ඔය ෆික්ස් ඉන්කම් සිකියුරිටි එකක් ගත්තොත් ඕගොල්ලන් කවදා හරි ඒක පිය වෙලා ඉවර කරනවා. අනිත් එක ඒක සාමාන්‍ය කොටස් හිමියොන්ට ඉස්සෙල්ලා ඕගොල්ලන්ට ගෙවලා ඉවර කරනවා. බංකොලොත් වීමට. අනිවාර්යෙන් ඕගොල්ලන්ට ගෙවලා ඉවර කරලා ඉතුරු එක තමයි මම කිව්වා වගේ කොටස් පියවන්නේ. එතකොට අර අන්තිමටම පියවනවා කියන්නේ මෙතන රිස්ක් එක එතනම තියෙනවා. හරි. ඒතර අවදානම සහ ප්‍රතිලාභය. ඒතකොට ප්‍රතිලාභය අනිවාර්යෙන්ම මේ 100ට 12ක් 15ක් වගේ අපේක්ෂා කරගෙන කොටස් වලදපොලේ ආයෝජනය කරන්නේ නැහැ. 20ක්වත් 22ක් විතර අපි අපේක්ෂා කරගෙන තමයි කොටස් වලදපොලේ දාන්නේ. නැත්තම් මේ අපිට නම් කරපු නිශ්චිත ප්‍රතිශතයක් හම්බ වෙනවා නම් 112ක් විතර අපි කවදාකවත් ආය 115ක් 12ක් 15ක් වගේ ගාණක් බලාගෙන කොටස් වෙළඳපොලේ අධික අවදානමක් අරගෙන ආයෝජනය කරන්නේ නැත. ඒ ටික තේරුණා කියලා මට හිතෙනවා. හරි තේරුණානේ?
නොතේරුණොත් කියන්න. නොතේරුණොත් ප්‍රශ්න තිබ්බොත් තව මොනවා හරි මේක මෙන්න මේකේ තේරුම කියලා ඒකේ කොටස් වලට මොනවා හරි තව මේ ප්‍රශ්න තිබ්බොත් කියන්න. හරි. එතකොට තව මොනවද විශේෂත්වන ඕනෑම බැඳුම් කරයක් අදිමිලට අවමිලට හෝ සමමිලට නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. මම මේ ග්‍රාෆ් එකම යූස් කරනවා ඒක පෙන්වන්න. එතකොට ඕක කොහොම කිව්වට 100 කිව්වට 110ට නිකුත් කිරීම සිද්ධ කරන්නත් පුළුවන්. හරි. නැත්නම් 90ක අවමිලකට ඩිස්කවුන්ට් එකකට නිකුත් කරන්නත් පුළුවන්. ඩිස්කවුන්ට් එකකට හරි අතිමිලකට හරි නිකුත් කරන්න පුළුවන් අද today. ඉතින් today. සමමිලකට නම් 100ටමයි. හරි. ඒතකොට මේක තමයි නිකුත් කරන මූලික වටිනාකම 110ක බැඳුම් කරය 10 කූපන් පොලිය තියෙන බැඳුම් කරය වාර්ෂික පොලියක් සහිතව තමා ඒක නිකුත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට පොලියක් සහිතව 100ට නිකුත් කරනවා. නැත්නම් ෆේස් වැලියු මොනද අගේ 100යි 110ට අදිමිලකට නිකුත් කරනවා. ෆේස් වැලියු එක 100යි 90ට නිකුත් කරනවා ඩිස්කවුන්ට් එකකට. ඩිස්කවුන්ට් එක අවමිලකට. එතකොට ඒ විදිහට නිකුත් කරන්න පුළුවන් නම්බර 1. ඊට පස්සේ ඊළඟ එක ද්විතීයික වෙළඳපොළ තුල ඒක ගනුදෙනු වෙනවා. හරි. ඒත් එක්ක වෙළඳපොළ පොලි අනුපාතයන් වෙනස් වීමට සාපේක්ෂව බැඳුම් කර මිල වෙනස් වේ කියන එක මම සම්පූර්ණ ඩිස්ක්‍රයිබ් කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. එතකොට නිකුතුව ඊට පස්සේ අපි කෙටියෙන් බලාගමු මේක නිකුත් කිරීමේ අවශ්‍යතාවය කියලා. ගනුදෙනුවන අතර වෙළඳපොළ පොලි අනුපාතයන්ට සාපේක්ෂව බැඳුම් කර මිල වෙනස් වෙන්නේ කොහොමද කියන ෆුල් මේව එක මම කරන්නම් මේ කොටස කරලා ඉවරුනාම. එතකොට බැඳුම් කර නිකුතුවකදී මොනවද සලකා බලන කරුණු? නිකුතුවේ අවශ්‍යතාවය. එතකොට නිකුතුවට පෙර ඒ කියන සමාගම අරමුදල් අවශ්‍යතාවය තීරණය කරන්න ඕනේ. හරි. ඒතර ඒක කෙටි කාලීනද, දිගු කාලීනද, මොන වගේ ප්‍රොජෙක්ට් එකක්ද? අර අපි ඉස්සල්ලාම කිව්වා වගේ එක්ස්පැන්ෂන් එකක්ද, මොඩර්නයිසේෂන් එකක්ද, නැත්නම් වෙනම තව සමාගමක් මේකට ඈඳෙන එකක්ද, ඇක්විසිෂන් එකක් වගේ. ඒ වගේ අලුත් මේවා ගන්න නැත්නම් අපේ ෆැක්ටරි එක තව ස්පෑන් කරන එකද නැත්නම් භූගෝලීය වශයෙන් අපි ව්‍යාප්ත කරනවාද? අපි කොළඹ සෙන්ටර් වෙලා තියෙන අපි මාතර වගේ තැනක මේව කරන්න ෆැක්ටරිස් හරි ප්‍රොඩක්ෂන් ප්ලාන්ට්ස් හරි අපි එහෙ හදන්න මේව කරනවාද? මොකක්ද ඒ අවශ්‍යතාවය? ප්‍රාග්ධන අවශ්‍යතාවය. හරි. ඒක කෙටි කාලීනද දිගු කාලීන එකක්. හරි. කෙටි කාලීන කියන්නේ අපි මේ කියන්නේ මේ පඩි ගෙවාගෙන මේ පොඩි අපි කියන රෝලක් ගන්නවා කියන අපි පොඩි සමාගමක පඩි නඩි ගෙවාගෙන බැංකු ණය වාරික ටික ගෙවාගෙන කුලී ගෙවාගෙන ඒ ටික කරගන්න කෙටි කාලෙම. දැන් අපි ගිය මාස 2-3 මූණ දුන්නේ අන්න ඒ වගේ තත්ත්වයක්. හරි. කාරක ප්‍රාග්ධන. හරි. ඊට පස්සේ දෙවෙනි එක මොන මූලාශ්‍ර වලින් ප්‍රාග්ධන සපයා ගන්නේද කිය. ප්‍රාග්ධන නෙමෙයි ප්‍රාග්ධනය සපයා ගන්නේද යන්න. හරි. එතකොට අරමුදල් අවශ්‍ය වෙන කාලය දැනට ව්‍යාපාරේ නම් ඉන්කම් සැලසුම මම ඒ ටික කියන්නම්. එතකොට අර දෙවනුව කිව්ව එක හරිම ක්‍රිටිකල්. කුමන මූලාශ්‍රය තුලින් ප්‍රාග්ධනය සපයා ගන්නේද යන්න. දැන් ඔන්න විභාගෙට අහන ආකාරය ඔන්න ඔයක. ඕගොල්ලන් ආයෝජන බැංකුකරු ඕගොල්ලන් ඉස්සරහා වාඩි වෙනවා සමාගමක ෆයිනෑන්ස් මැනේජර් හරි හෙඩ් ඔෆ් ට්‍රෙෂරර් හරි ඒකේ account ඒ අදාළ සමාගමේ ගිණුම්
ආශ්‍රිතව මේව කරන වගේ කියන කෙනා. ඉඳගෙන අහන්නේ ඔන්න ඕක. දැන් අපිට මෙන්න මේ වගේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට මොන මූලාශ්‍රවලින්ද ප්‍රාග්ධනය සපයා ගන්න පුළුවන් කියන එක අහන්න. එතකොට ඒගොල්ලන්ගේ ඔක්කොම රෙෆරන්සස් ගන්නවා. කොහොමද දැනට ඉන්න අයිතිකාරයෝ කවුද? ඒගොල්ලන්ගේ කන්සෙන්ට් එක, ඒගොල්ලන්ගේ කොහොමද දැක්ම. හරි. කොච්චර කල්ද මේක පටන් අරන් ව්‍යාපාරේ. ව්‍යාපාර ස්වභාවය කොහොමද? ඒ කියන්නේ කොහොමද ඒගොල්ලන්ගේ කෑෂ් ෆ්ලෝස් යන්නේ? බිස්නස් කොහොමද? ක්‍රෙඩිට් පීරියඩ්ස් කොහොමද? කොහොමද ඕගොල්ලන්ගේ ඒ සැකිල්ල කියලා. බැංකුවක නම් ඒ ඕන කරන ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සහ කාල සීමාවන්. හරි. එතකොට මොන මූලාශ්‍රවලින්ද සපයා ගන්න. එතකොට මම කිව්වා නිකුතු කළමනාකරණයේදී මූලිකවම ආකාර දෙකකට නිකුත් කිරීම සිදු වෙනවා. එකක් තමයි හිමිකම්. කියන්නේ ෂෙයා ඉෂුව එකක්. හරි. ඒ ෂෙයා ඉෂුව එකක් වුණොත් අනිවාර්ය වශයෙන් මතක තියාගන්න ඕනේ කාරණේ ඒක කොටස්. හරි. ඒක කොටස් කියන්නේ අයිතිය. කොටස් නිකුතුවක් කිව්ව ගමන් යන්නේ අයිතිය. ඒතර අයිතිකාරයෝ කැමති වෙන්න ඕනේ ඒගොල්ලන් කොටසක් නිදහස් කරන්න. දෙක ණය නිකුතු. ණය නිකුතු දැන් අපි සමාගමේ අයිතිකාරයෝ හැටියට හැම වෙලාවෙම කියන්න බෑ අපෝ මගේ කොටස දෙන්න නම් කැමති නෑ ණය නිකුතුම කරමු කියලා. ණය නිකුතුවේ තියෙනවා ලොකු බරක්. මොකද සමාගමට ෆයිනෑන්ස් කොස්ට් එකක් මූල්‍ය පිරිවැයක් යනවා හැම විට වෙලාවෙම ඒ ණය ගන්න ගානෙම. හරි. ඔක හැම වෙලාවෙම ඔය හැම එකකටම ඩොමෙස්ටික් එක්සැම්පල් තියෙනවා. ඕගොල්ලන්ගේ කියන්නේ මේ ගෙවල් වලම එක්සැම්පල් තියෙනවා. ඕගොල්ලන්ගේ පඩියට සාපේක්ෂව දැනටමත් ණය අරන් තියෙනවා නම් ඊළඟ ණය ගන්නකොට පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි සමාගමකට. මේ වෙනකොට ණය අරන් තියෙනවා නම් ඊළඟ ණය ගන්නකොට ඒගොල්ලන්ගේ ඒ කියන මේ ෆයිනෑන්ස් කොස්ට් එකට ලොකු බර්ඩන් එකක් වෙනවා P&L එකේ. ඕගොල්ලන්ට ඒක ෆයිනෑන්ස් කොස්ට් එකක් මේ වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ ලාභයට බලපානවා. සමාගමක නම් ගෙදරක නම් ඕගොල්ලන්ගේ ඉතුරුව අනිත් පැත්තම යනවා. ඕගොල්ලන්ගේ වියදමුත් අඩු කරපුවාම ඒකට සෑහෙන්න බලපානවා. එතකොට ණයම යන්න ඕනේ තමන්ගේ හිමිකම මේව කරන්න බෑ කියන එකේ ඉන්න බෑ සමාගමක් හැටියට. හැබැයි ඩොමෙස්ටික් ගියාම අපිට ඉක්විටි විකුණන්න බෑ. අපිට හිමිකමක් කියන එක විකුණන්න බෑ. හරි. ඒක ණය විතරයි. එතකොට සමාගමක් ආවම ඉක්විටික් තියෙනවා. ඒ කියන්නේ මේ සමාගමෙන් කොටසක් දෙනවා. සමාගමෙන් යම් ප්‍රතිශතයක් දෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ සමාගමෙන් 150කට එහා කෙනෙකුට ගියොත් සම්පූර්ණ සමාගමේ අයිතිය ලැබෙනවා කියලා ඒක අපි පස්සේ කතා කරනවා. දැනට එච්චර ඒක විතර ගන්න එපා. හරි. එතකොට මොන මූලාශ්‍ර තුලින්ද ප්‍රාග්ධනය සපයා ගන්නේ? මූලිකවම පළවෙනිම ඒකට පළවෙනි උත්තරේ තමයි හිමිකම් නිකුතුවක්ද ණය නිකුතුවක්ද කියන එක. හරි. දැනට ඒ ටික ඇති අපි පස්සේ ඩිස්කස් කරගෙන යනකොට අපි තව දේවල් කරමු. හරි. මේ සඳහා අරමුදල් අවශ්‍ය කරන කාලය, ව්‍යාපාරي දැනට ණය, හිමිකම් සැකස්ම දැන් කොහොමද ඒ ෂෙයාර්ස් ටික අයිතිකාරයෝ ටික බෙදිලා තියෙන්නේ. හරි. දැනට ව්‍යාපාරي කීර්තිනාමය හොඳයි නම් හොඳ හැටියට අපිට ෂෙයා ඉෂුව එකක් කරන්න පුළුවන් IPO එකක්. බැංකුවක් එහෙම නැවත ඒගොල්ලන්ගේ කොටස් නිකුතුවක් මොනවා හරි රයිට් ඉෂුව එකක් හිමිකම් නිකුතුවක් කරනකොට බැංකුවේ නම දැක්ක ගමන් සමහරට ෂෙයාර්ස් ටික විකිණලා ඉවරයි. ටක් ගාලා ෂෙයාර්ස් කියන එක ගන්න කීර්තිනාමය උඩ තමයි තීරණය වෙන්නේ. මොකද ඒක හැමදාටම තියාගන්න අයිතියක්. මම කමර්ෂල් බැංකුවේ ෂෙයාර්ස් 1000ක් තියාගන්නවා කියන්නේ ෂෙයාර්ස් මන් 1000ක මට අයිතියක් තියෙනවා කමර්ෂල් බැංකුව සමග HNB බැංකුව සමග කියන එක. හැබැයි කීර්තිනාමය එයාට ටික රිෆ්ලෙක්ට් වෙනවා. හරි. එතකොට ඒක එකක්. ඒතර අඩු කීර්තිනාමයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙම එනවා. කීර්තිනාමය අඩු නම් පොඩ්ඩක් ඒක දෙන්න ටිකක් කිනීමට අමාරුයි. ණය දෙනකොට කීර්තිනාමය කියන එක එච්චරම ලොකු බලපෑමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද එයා ණය ගත්තා මම ණයකාරයෙක් තමයි. එයා ණයකාරයෙක් විතරයි. ඒක අවුරුදු 3න් ගෙව්වා මම එතනින් මාත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉවරයි. හරි. ඒතකොට ඒක තමයි කීර්තිනාමයේ බලපෑම එක. වෙළඳපොළ පොලි අනුපාතය. මම කියන්නම් ඒක කොහොමද හරකට බලපාන්නේ. හරි.
අනිත් බේසික් දේ තමයි වෙළඳපොළ පොලී අනුපාතය ඕනෑම වෙලාවක අඩු වෙලාවක තමයි ඕන කෙනෙක් ණයක් ගන්න බලන්නේ. එතකොට සමාගමටත් එකමයි වෙළඳපොළේ පොලී අනුපාතය ගොඩාක් වැඩි වෙච්ච කාලෙක නම් ගොඩක් වෙලාවට ආයෝජන බැංකුකරු විසින් ඕගොල්ලන් තීරණය කරන්න ඕන, ඕගොල්ලන් සජෙස්ට් කරන්න ඕන ගොඩක්ම හිමිකම් නිකුතුවක් පැත්තට. මොකද අරක පොලිය වැඩි 18කට 20කට වගේ ලෙන්ඩින් වගේ රේට් එක යන කාලයකට අනිත් අයට ඊට වඩා අඩු රේට් එකක් මේ වෙන්නේ. බට් අර ලෙන්ඩින් රේට් ගොඩාක් මේ සාපේක්ෂව රටේ ලොකු ගානකට යන කාලෙක ණය ගන්නෙ නෑ. ඔයගොල්ලන් හවුසින් ලෝන් එක පර්සනල් ලෝන් එකක් වුණත් ගන්න බලන්නේ පොලි අනුපාත දැන් යනවා 10ට 12ට වගේ. අන්න ඒ කාලෙක තමයි පුළුවන් තරම් ණය ගන්න බලන්නේ දිගු කාලෙ. ඒකම තමයි ව්‍යාපාරයකටත් අදාළ වෙන්නේ. එතකොට ව්‍යාපාරයකට ඔප්ෂන් එකක් තියෙනවා හිමිකම්ද ණයද කියන එක. එතකොට ඔය පොලි අනුපාතයේ කොමන් ෆැක්ට් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. වැඩි නම් හිමිකම් නිකුතුකට යන්න කියලා උපදේශයක් දෙන්න පුළුවන්. අඩුයි නම් හිමිකම් නිකුතුවක් ඕගොල්ලන්ගේ අයිතිය දෙන්න ඕනේ. මේ දැන් ඉන්ට්‍රස්ට් රේට් බහලා තියෙන්නේ ඕගොල්ලන්ට ණයකට යන්න බලන්න කියන එක දෙයක්. ඒක ෆැක්ටර් එකක් හැටියට ඒගොල්ලන්ට සජෙස්ට් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරි. අයිතිකරුවන්ගේ අභිලාෂය මම කිව්වේ අයිතිකාරයෝ කැමතිම නැත්තම් මේ ඒගොල්ලන්ගේ අයිතීන් කොටසක් දෙන්න ඒක ඒක දෙන්නත් බෑ. හරි. එතකොට අනිකුත් ණය උපකරණට සාපේක්ෂව නිකුතුවේ අවශ්‍යතාවය තීරණය කරන සාධක. ඔය දැන් මම කිව්ව ඒවා. පොලි අනුපාතේ, බදු අනුපාතය සහ බදු ප්‍රතිපත්ති. කියන්නේ බදු අනුපාතයත් එක්ක බලපානවා. ඒක මම පස්සේ ඉන් ඩීටේල් කියන්නම්. කියන්නේ බැඳුම් කරයක පොලි ගෙවීම බදු වලින් අඩු කරගන්න පුළුවන්. ගෙවන්න ඕන බදු වලින් අඩු කරගත්ත හැකි ප්‍රමාණයක් එනවා මේ අපි ණයකට ණය පොලිය ගෙවුවොත් ණය පොලිය ගෙවන්න ඕනේ බද්දෙන් අඩු කරන්න පුළුවන්. ඒකින්ද බදු අනුපාතය ඉහළයි නම් ඒ කියන්නේ ලොකු ටැක්ස් රේට් එකක් කෝපරේට් ටැක්ස් එකක් තියෙනවා නම් ලොකු එකක් ඒ ණය ගන්න එක හොඳයි. මොකද ඒ ණය පොලිය ඒ ගෙවිය යුතු මේ බදු ගෙවිය යුතු ලාභයෙන් අඩු වෙනවා. ඒක මම පස්සේ පැහැදිලි කරන්නම්. ඒක පොලි අනුපාතය ගැන මම දැන් බ්‍රීෆ් මේව එකක් කරා මම ඉන් ඩීටේල් කරන්නම් බෝඩ් එකේ. ඒතර ප්‍රාරක්ෂකයෙක් තෝරා ගැනීම අවසරයන් ලබා ගැනීම. එතකොට අපිට ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කොළඹ කොටස් වෙළඳපොළ තුලින් අපිට අවසරයන් ලබා ගන්න ඕනේ. අපිට ඒ සමාගම ලිස්ටිං කියලා කියනවා. ඒ කියන්නේ මේ අපි ඒ බෝඩ් එකට අදාළ පුවරුවට ඇතුළත් කර ගැනීමට ද්විතීයික වෙළඳපොලේ ගනුදෙනු කිරීම සඳහා. IPO එකටත් එහෙමයි. ඒ අවසරයන් අරන් තමයි ඒක නිකුත් කිරීම සිදු කරන්න ඕනේ. ඊට මිල තීරණය අපි මිල 100ක 100ට දෙනවද? සම මිල 110 දෙනවද? අධි මිල දෙනවද? අව මිලකට දෙනවද? ඊට පස්සේ අපි නිකුතුව සිද්ධ කරනවා. ඒක වෙන්දේසියක් ඒක බැඳුම් කර වගේ එකකට ගොඩක් ඉන්ඩිවිජුවල්ස් යනවා අඩුයි. බැංකු සමාගම් අරමුදල් ඒ කියන්නේ මම කිව්වේ ඉන්ෂුරන්ස් ෆන්ඩ්ස් hedge funds නම් ගොඩක් නෑ. ඉන්ෂුරන්ස් ෆන්ඩ්ස් EPF ETF වගේ ඔය provident funds private provident funds ඒ වගේ තමයි unit trust වගේ ඒවා තමයි ගොඩක්ම ඒක මේ ඒ වගේ බැඳුම් කර ආයෝජනයේ ගොඩක්ම නියැලෙන්නේ. එතකොට භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම් කර මිලදී ගැනීමේ ක්‍රියාවලිය දෙන මේ කොටසත් ඔයගොල්ලන් මේ කියන්නේ මේකත් පාඩම් කිරීමක් තියෙන්නේ මේකේ මේ ටර්ම්ස් ටික ඩිස්ක්‍රයිබ් කරන්න නෑ. සුදුසු මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළඳ තැරැව්කරුවෙකු තෝරා ගැනීම. එතකොට බොන්ඩ් හරි බිල්ස් හරි කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හරි බැඳුම් කර වගේ ඒ වගේ ස්ථාවර ආදායම් සුරැකුම්පත් ඒවා ආයෝජනය කිරීමට නම් ප්‍රාථමික වෙළඳ මේ තැරැව්කරු ප්‍රයිමරි ඩීලර්ස්ලා කියලා ඉන්නවා. ප්‍රාථමික තැරැව්කරුවෙක් යටතේ හම්බෙලා ඒ හරහා තමයි ඕගොල්ලන්ට යන්න ඕනේ. මේ රටේ ගොඩක් රෙජිස්ටර්ඩ් බැංක්ස් ඔක්කොම ප්‍රයිමරි ඩීලර්ෂිප් එක තියෙනවා. ඒගොල්ලන් ප්‍රයිමරි ඩීලින් කරනවා. ඒගොල්ලන් ගාවට ගිහිලා ඒ අදාළ
මේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ වෙළඳපොළ විශ්ලේෂණයකින් පසු ඒ බිල් බැඳුම් කර කාල පරිච්ඡේදයක් තීරණය කරනවා. දැන් ඔක මම කිව්වා දැන් ඉන්ඩිවිජුවල්ස්ලා ඔකට එනවා අඩුයි. ඉතින් ගොඩක් මිලියන 10ක විතර ඒගොල්ලන් ආයෝජනයක් සිදු කරනවා නම් ඒ වෙළඳපොළ ඇනලිසිස් එකක් මාකට් ඇනලිසිස් එකක් කරනවා. කොයි කාලවල වලද මේක දාන්නේ 10 මිලියන් කියන සම්පූර්ණ අරමුදල 5 අවුරුදු බැඳුම් කර එකක හෝ දෙකක දාන්නෙත් නැහැ. ඇයි ඒ ද්‍රව්‍යශීලතාවය අඩුයි. ද්විතීයික වෙළඳපොලේ විකුණන්න පුළුවන් වුණත් අවුරුදු 5ක බැඳුම් කරයක් කියන එක දිගු කාලීන ආයෝජනයක්. ඒකින්ද මොකද ඒක විකුණන්න උනත් ගොඩක් බැරියර්ස් තියෙනවා මම කියන්නම් මාකට් එකේදී අඩු ප්‍රයිස් එක අඩු වෙනවා. ඒතකොට අවුරුදු 5ක් තියාගන්න එක අපි එක සම්පූර්ණ එක බිල් එකකින් අපි මේව කරන්නේ නැහැ. එතකොට 3 මිලියන් 5 year bond එකක්. තව 3 මිලියන් 3 year bond එකක්. අනිත් ඒවා 1 year bills වල. අන්න ඒ වගේ කියනවා අපි don't put all eggs in one basket. ඔක්කොම විතර එක බාස්කට් එකකට දාන්න එපා. වැටුනොත් ඔක්කොම ටික ඉවරයි. ඒකින්ද අපි ආයෝජනයේ අපි ඒ කියන්නේ විභජනය කරලා අපි බෙදලා දානවා. කොටස් වලට කොටසක් දානවා. ඊට පස්සේ බැඳුම් කර ආයෝජනයකට කොටසක් දානවා. කොටසක් අපි account එකේ තියා ගන්නවා. කොටසක් අපි FD දානවා. හොඳ බැංකුවක FD දානවා. අය ටිකක් මේ අඩු මේ එකක් තියෙන ෆයිනෑන්ස් කම්පැනි එක හොඳ හයි රේට් එකකට දානවා FD එක. අවුරුද්දක FD එකක් ඒගොල්ලන් 16ක් දෙනවා. අනිත් හොඳ බැංකුව 12ක් දෙනවා. අපි 16ක් දානවා 12ක් දානවා. අපි බෙදලා දානවා. හරිද? එකකින් අපිට හොඳ රිටර්න් එකක් එනවා. හැබැයි ඒක සම්පූර්ණ නැති වුණත් අපිට අනිත් ඒ වගේ හරි කවර් කරගන්න පුළුවන්. ඒක ඔක්කොම එකකට දාන එක ඒක රිස්කි. ඒතර ඔක්කොම එකකට දාන එක රිස්කි කියලා ඔක්කොම රජයේ බැඳුම් කරවල දාන එක රිස්ක් එකක් නෑ. හැබැයි රිටර්න් එකකුත් නෑ. අන්න ඒකයි රිස්ක් ඇන්ඩ් රිටර්න්. අවදානම සහ ප්‍රතිලාභය කියන එක හැම වෙලාවෙම අර කාසිය දෙපැත්ත වගේ මේව කරනවා. අපි අවදානමක් ගත්තේ නැත්නම් ප්‍රතිලාභය අඩුයි. අවදානමක් ගත්තේම නැත්නම් ප්‍රතිලාභය හොඳටම අඩුයි. ට්‍රෙෂරි බිල් එකක් 100ට 6යි 6.7යි ඔන්න ඔය වගේ ගාණක් තමයි හම්බ වෙන්නේ ට්‍රෙෂරි බිල්ල. හැබැයි සුරක්ෂිතයි. ආයේ මොන දේ වුණත් අනිවාර්යෙන් ඒක ගෙවීම සහතිකයි. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම නිකන් සාමාන්‍ය දුර්වල මූල්‍ය ආයතනයක් ට්‍රීට්මන්ට් නැහැ. 18ක් දෙනවා. නැත්තම් ඔය අපි ඉන්ෆෝමල් මාකට් එක ගිනිපොලි කට්ටිය දෙනවා 20යි 22යි කියලා. කාලෙකට ඉස්සෙල්ලා එහෙම තිබ්බා. දුන්නට ඔම්ම 20 හම්බ වෙනවා මාස 3න් 4න් ඔන්න නැහැ. කඩා වැටුණා. හරි නැහැ. ඉවරයි. එතකොට ඒ රිස්ක් එක අරගෙන තමයි ඒක කරේ. එතකොට ඒකින්ද ඒක 120ක් විතර ගෙවීමක් කරා. හරි අන්න ඒකයි රිස්ක් එකයි රිටර්න්. ඒතකොට ওই දෙක අතර තැනක තමයි ඕගොල්ලන් ඉන්න ඕනේ. එතකොට ඒවා ඒ ආයෝජන ඕගොල්ලන් බෙදීම සිද්ධ කරන්න ඕනේ. විශේෂයෙන් සමාගමක වුණාම අරමුදලක් වුණාම EPF ETF වගේ ලොකු ෆන්ඩයක් වුණාම ඒවා අරමුදල් බෙදීම සිද්ධ කරනවා. හරි ඒතකොට කාල පරිච්ඡේදයක් තියෙනවා. ලංසු තැබීම අපි බිඩ් කරනවා කියලා කියන්නේ මිලියන 5ක අවමයක් තමයි ආයෝජනය තියෙන්නේ. එතකොට ඔය T+2 කියන්නේ transaction +2 days කියන එක. transaction එක උනයින් දවසින් දවස් දෙකකට පස්සේ කොටස් ගෙවීම ඒ පියවීම ඒකට අදාළ සල්ලි ගෙවන්න තියෙන්නේ ඒ කාලයක්. කොටස් සඳහා නම් T+3 T+7 උත් දෙනවා. T+3 transaction date එකෙන් දවස් 3කට දවස් 7කට පස්සේ ගෙවීම සිද්ධ කරනවා. එතකොට ඊට පස්සේ කොටස් බිල්පත් CDS ගිණුමට ලැබෙනවා කූපන් අගය බැංකුව වෙත. එනේ කූපන් අගය හරි ලාභාංශ හරි ඒ දේවල් බැංකුව වෙත යනවා. එතකොට ඔය CDS ගිණුම ඔය කොටස් ගිණුම කියන එක ඕපන් කරද්දීම බැංක් ඩීටේල්ස් දෙනවා. ඒකට ඒකට කෙලින්ම යනවා. හරි. එතෙන් දෙනකම් මොනවද තියෙනවද? T+2 කියන එක මොකද්ද දැන් අපි කොටස්
ට්‍රාන්සැක්ෂන් එක කරලා දවස් දෙකකින් පස්සේ ගෙවන කියන්නේ පොලියත් එක්කම ගෙවන මට තේරුණා. නෑ මෙහෙමයි. අපි දැන් ඔයා ගත්තා අද බැඳුම් කරේ ගත්තා අද. ඒ බැඳුම් කරේ ආවට පස්සේ හරි බිල් එක මොනවාරි බිල් එකක් ආවට පස්සේ ඔයාට ගෙවන්න තියෙන්නේ දවස් දෙකකින් සෙටල්මන්ට් ඩේට් එක. ඔයාට ගෙවන්න තියෙන්නේ ඉස්සලාම ආයෝජනය කරන එක්කෙනාට. ඉස්සලාම ගන්නෙ. නේම කියන්නේ කොටසක නම් දැන් අපි සම්පත් බැංක් 1000ක් ගත්තා. 116යි. අද ආවා හැබැයි ඔක මේ කව වෙන්න ඕනේ පෝර්ට්ෆෝලියෝ කව එකක් තියෙන්න ඕනේ. ඒක මම පස්සේ කියන්නම්. දැන් 116 ගානේ 1,16,000ක් ගෙවන්න ඕනේ. හරි. ඒ ගෙවන්න ඔයාට දවස් 3ක් තියෙනවා. දවස් 3ක කාලයක් තියෙනවා. හැබැයි ඔයාගේ account එකේ ඒ වෙලාවේ සල්ලි තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. පහුවදා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඊට පහුවදා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දවස් 3කින් පස්සේ දැම්මොත් ඒගොල්ලන් ඉන්ට්‍රස්ට් එකක් ගහනවා, පෙනල්ටි එකක් ගහනවා. ඒගොල්ලන් ඒක රිකවර් කරන්න බලනවා. ඒතකොට ඒගොල්ලන්ට දීලා තියෙන ඩේට් එක transaction date plus 3 days. ඒත් දවස් 3ක් ඇතුළත පියවන්න ඕනේ. හරි? ඒකයි ඒකෙන් කියන්නේ. එතකොට ඒක අර කොටස් ගන්නකොට තියෙන සිස්ටම් එකක්ද? ඒ කියන්නේ ඔව් ඒක සිස්ටම් එක. ඇත්තටම ඒකේ කව එකක් තියෙන්න ඕනේ. ඇත්තටම ගන්න නිකන් උදාහරණයකට 1,16,000ක ගන්න නම් ඔයා ගාව 50,000ක බැලන්ස් එකක් තියෙන්න ඕනේ. බැලන්ස් එකක් තියෙන්න ඕනේ. එතකොට 1,16,000ක ගත්තාම 66,000ක බැලන්ස් එකක් තියෙනවනේ ගෙවන්න. 66,000ක බැලන්ස් එකක් තියෙනවා. ඒ 66,000 ගෙවන්න අර දවස් 3ක් දෙනවා. හරි. දැන් කොටස් වල නම් මේ දවස් 3 අතර 116 ෂෙයාර් එක 125ට ගියොත් විකුණන්නත් පුළුවන්. සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඒක කවුන්ට් එකට ආවට පස්සේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. හැබැයි ගෙවන්න බලාගෙන යන්න ඕනේ. ඕක මම මාජින් ට්‍රේඩින් එහෙම කරනකොට කියන්නම් කොහොමද ඒක රිස්ක් එක එහෙම කොහොමද මේ අඩු කරගන්නේ වැඩි වෙන්නේ කොහොමද රිස්ක් එක ඒ මේවා කියන්න. හරිද? any other questions නැහැ. හරි. ඕක මම දැන් කෙටින් කිව්වේ කොටස් ගැන සම්පූර්ණ එකක් තියෙනවා. ෆුල් මේ එකක් තියෙනවා. හරි. එතකොට ඊළඟ එක තමයි ඔයගොල්ලන්ගේ ස්පීඩ් එක ඇද්ද මේක එනව නේද ඉක්මනට ස්විච් වෙනව නේද ස්ක්‍රීන්ස් ස්විච් වෙනව නේද ඉක්මනට හරි එතකොට මොනවද මූලික අංග මූලික අගය බැඳුම් කරේක පොලියක ගෙවන මූලික වටිනාකම හෝ නිකුතු වටිනාකමය මූලික අගය මෙන්න මේක 100 මූලික අගය කියන්නේ 100 100ක් වෙන බැඳුම් කරේ තමයි 100ට හරි 110ට හරි 90ට හරි විකුණන්නේ. හරි? ඒ වටිනාකම තියෙන මේ. ඒතර ඒකට තමයි මූලික වටිනාකම. නිකුතු වටිනාකම. මූලික වටිනාකම. ප්‍රින්සිපල් වැලියු. කල්පිරීම. කල්පිරීම නිදහස් කරලා ගෙවලා නිදහස් කරන්න ඕනේ දවස්. සිම්පල් දෙයක්. අවුරුදු 3 5 10 30 50 දක්වත් යනවා. කූපන් රේට් එක. කෙනෙක් ඉවිසගත් පොලි අනුපාතික ඒක ස්ථිර වෙන්න පුළුවන්. කියන්නේ 114ක ස්ථිර පොලි අනුපාතයකට මෙන්න මේ කියන හවල් සමාගමේ බැඳුම් කරේ නිකුත් කරන අවුරුදු 5ට. අවුරුදු 5ට මොන්න දේ කරත් 114යි. ආවෙන වුණොත් ඔයගොල්ලෝ දන්නවා ඒ බේස් රේට් එකක් උඩ ඒක වෙනස් වෙලා ෆ්ලෝටිං රේට් එකක් කියන්නේ ඒකයි. බෑන්කර්ස්ලා ඔයගොල්ලෝ දන්නවා. මම හිතන්නේ බෑන්කර්ස්ලා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ බෑන්කර්ස් නොවන කට්ටිය ඉන්නවද? ඔය දෙන්න. බෑන්කර්ස්ද දෙන්නම? yes දෙනවද? ඔව් සර්.
දෙන්නම කියලා හිතනවා. එතකොට බැංකර්ස්ලාගේ බේසික් දෙයක් තමයි ෆික්ස් රේට් එකක්ද ෆ්ලෝටිං එකක්ද. එතකොට අද බැඳුම් කරේකටත් same thing ස්ථිරද පාවෙනද කියන එක. හරි. එතකොට ඒක සයමාසික වාර්ෂික වෙන්න පුළුවන් ෆික්ස් or floating rate. ප්‍රතිලාභය කියන එක මම අරකට යනකොට කියන්නම්. මං yield curve එකයි අපි කොහොමද වෙන්නේ කියලා මම කියන්නම්. එතකොට වර්තමාන ප්‍රතිලාභය මම මේ දෙකත් එතනදී කියන්නම්. එතකොට ආයෝජනයේ ඵලදා අනුපාතය අපි ඒකේ ගණනය කරනවා මම ඒක කියන්නම්. ඒ ටිකයි අර උඩ පොලි අනුපාතයත් එක්ක බැඳුම් කරේ මිල වෙනස් වෙන එක මම සම්පූර්ණයෙන්ම කරන්නම්. එතකොට ණය ආපසු ගෙවීමේ ශක්‍යතාව ක්‍රෙඩිට් ක්වොලිටි එක අන්න ඒක හරි ක්‍රිටිකල් රේටිං කියලා කියනවා. ඒ කියන්නේ ශ්‍රේණිගත කිරීම කියලා කියනවා. නැත්තම් ණය ආපසු ගෙවීමේ ශක්‍යතාවය. ඕකෙන් කියන්නේ ක්‍රෙඩිට් ක්වොලිටි. එතකොට යම් කිසි බැඳුම් කරයක යම් කිසි සුරකුමක වටිනාකම එහි පොලියත් එක්ක ආයෝජකයාට නැවත ලැබීමේ තත්ත්වය හරි ගැරන්ටී එක හරි ඒ සහතික වීම කොච්චරක් ඉහළින් තියනවාද කියන එක තමයි ඒ තක්සේරුවෙන් හරි ශ්‍රේණිගත කිරීමෙන් අපි දෙන්නේ. හරි මම ක්‍රෙඩිට් රේටින් වෙනමම මේව එකක් දෙන්නම් ඔයගොල්ලන්ට ඩොකියුමන්ට් එකක් සම්පූර්ණ ෆිච් Moody's S&P රේටින් වර්ග තියෙනවා. ඒකත් එක්ක ඒ ආයතන ඒ බැංකු වලට ඒ මූල්‍ය ආයතන වලට දෙනවා ශ්‍රේණිගත කිරීමක්. ඒකේ සරලම අදහස මොකද්ද? ඔය කියන බැංකුව අවුරුදු 3කට හෝ 5කට මොනවා හරි නිකුතුවක් සිද්ධ කරොත් බැඳුම් කරයක් නම් නිකුතුවක් සිද්ධ කරොත් මේ කියන බැංකුව ඔය අවුරුදු 3 පුරා ඔය කියන අයට ආයෝජකයන්ට පොලියයි ඒ මුල් මුදලයි දෙන්න කොච්චර ෂුවර් එකක් තියෙනවාද කියන එක තමයි සරලවම ඔය ශ්‍රේණිගත කිරීමෙන් මේවා කරන්නේ. හරි ඕගොල්ලන්ගේ රිස්ක් කියලා කියන්නේ ඒකයි රිස්ක් කන්ට්‍රෝල් රිස්ක් ඇන්ඩ් කන්ට්‍රෝල්ස් ඕගොල්ලන්ගේ වෙනම බැංක්ස් වල යුනිට්ස් තියෙනවා. ඒතකොට ඒකින් කරන්නේ අන්න ඒකයි ඕකේ නිකුත් කරපුවාම කොච්චර ආපහු ගෙවීමේ හැකියාවක් තියනවාද කියන එක. ඉන්ටර්නල් රිස්ක් එක වෙනයි මේක මේ එක්ස්ටර්නල් රිස්ක් එක කියන්නේ ඒක එක්ස්ටර්නල් ඩෙට්ස් කියන්නේ පිටස්තර ණය වගකීම් ආපසු පියවීමේ තියෙන හැකියාව හෝ තක්සේරුව තමයි ඒකේ දෙන්නේ පෞද්ගලික ආයතනවල ඒ මේවලට. එතකොට ඒ ශක්්‍යතාව හරි ඒ හැකියාව අඩු සමාගම් විසින් නිකුත් කරනවා සමහර බැඳුම් කර. එතකොට ඒවා ජංක් බොන්ඩ්ස්. එතකොට මේ ජංක් බොන්ඩ්ස් වල රේට් එක කොහොමද? ඒකට කොච්චර වගේ සාපේක්ෂව වැඩි පොලිද අඩු පොලිද දෙන්න වෙන්නේ? ඒක ගෙවන්නේ. අඩු පොලියද පොලියක්ද වැඩි පොලියක්ද? සමාගම පැත්තෙන් නෙමෙයි ආයෝජකයෙක්ගේ පැත්තෙන් හැම වෙලාවෙම හිතන්න. මම ඒක ගන්නවා නම් කියන එක කෙලින්ම ඒ පැත්තෙන් හිතන්න. ඕගොල්ලෝ ලේසි. එතකොට වැඩි පොලියක්ද අඩු පොලියක්ද? ඉන්නව නේද ලයින් එකේ? අඩු තක්සේරුවක් තියෙන සමාගමක්. ඒකට වැඩි පොලියක්ද අඩු පොලියක්ද? අහගෙන වැඩි පොලිය ඔව් ඇයි වැඩි පොලියක් දෙන්නේ? ඒගොල්ලන් අනිත් අයට වඩා අඩු තාක්ස් ඒ කියන්නේ රේටින් එක අඩු හින්දා කස්ටමර්ස්ලා ඒ කියන්නේ ෂෙයාර්ස් ගන්න ප්‍රමාණය අඩුයි. ඔව් ෂෙයාර්ස් නෙමෙයි දැන් අපි දැන් ඔය ආයෝජකෙක්
මේ අඩු තක්සේරුවක් තියෙන මූල්‍ය සමාගමක බොන්ඩ් එකක් ගන්නවා. ඒ ගන්නකොට ඔයා අපේක්ෂා කරන පොලිය දල වශයෙන් වැඩිද අඩුද කියන එක හිතුවොත් සිම්පල්. හරි ඔය කිව්ව උත්තරේ හරි. පොලිය වැඩි. ඔව් පොලිය වැඩි. ඔයා පෙරකම් පොලිය වැඩි. ඇයි? අවදානම වැඩි. වැඩි. අවදානම වැඩි. මොකද හැම පැත්තෙම ආපහු ගෙවනවද කියලා ෂුවර් එක ගොඩාක් අඩුයි. ඒකයි ඒ රේටින් එක අඩුයි. මෙයා ආපහු ගෙවනවා කියන එකේ වැඩි ෂුවර් එකක් නැහැ දැන් ඔයගොල්ලෝ. යාළුවන්ගේ කැටගරි එකක් ගත්තත් ඒ වගේ තියෙනවනේ. මෙයාට දුන්නොත් නම් අනිවාර්යයෙන් මෙයා හොඳ ක්ලීන් කෙනෙක්. එයාගේ කවුන්ටිං එයා හදා ගන්නවා මේන්ටේන් කරනවා හොඳයි. එහෙම අඩු ආයතනයක් නම් ඕගොල්ලන් අපේක්ෂා කරනවා වැඩිපුර පොලියක්. ඔයගොල්ලන්ගේ පැත්තට හෝල්ඩ් එකක් මේව කරනවා. එතකොට ඒගොල්ලන් වැඩි පොලියක් ජංක් බොන්ඩ් කිව්වට ජංක් වුණාට ඒගොල්ලන්ගේ බැඳුම් කරවලට අපේක්ෂා කරන පොලිය හරි ඒගොල්ලන් දෙන්න ඕනේ පොලිය වැඩි. අවදානම වැඩි. ඒකයි. ඒක තේරුණානේ? right. ඊළඟ එක වෙළඳපළ මිල මාකට ප්‍රයිස් එක. එතකොට බැඳුම් කරේක නිකුතු වටිනාකම පොලි ගෙවීම කාල සීමාව බැංකුන් කරන කාල සීමාව. එතකොට මේ ආයෝජකයෙකුට බැඳුම් කරයක් සම්බන්ධයෙන් ඒ කියන්නේ වෙළඳපළ මිල හා සම්බන්ධයෙන් ආයෝජකයා මේ බැඳුම් කරේ ගත්තට පස්සේ එයාට obviously තියෙනවා ඔප්ෂන් දෙකක්. අර කල්පිරෙනවා කියන එක දක්වා රඳවාගෙන ඉන්න එකක්. දෙවෙනි එක තමයි secondary market එකේ අලෙවි කරලා මුදල් කර ගැනීම. හරි. එතකොට අපි secondary market එක මම කියන්නම් කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. ඒ ටික හොඳට අහගන්න නැත්නම් ඒක ටිකක් ක්‍රිටිකල් පාර්ට් එකක්. හරි. මේක පේනවනේ මගේ ස්ක්‍රීන් එක පේනවනේ. පේනව නේද? බැඳුම් කර මිල සහ වෙළඳපළ පොලි අනුපාත. හරි. ඒක ඔයගොල්ලන්ට හම්බෙලත් ඇති දැන්. හරි. එතකොට යට ග්‍රාෆ් එක නිකන් බැලුවොත් ඉස්සල්ලාම ඔයගොල්ලන්ට එන ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ මේ වෙළඳපළ පොලි අනුපාතය. ඔය ඉන්ට්‍රස්ට් රේට් එකට ලියාගන්න වෙළඳපළ පොලි අනුපාතය. ඒක ඔයගොල්ලන්ට print නැත්තම් ඔයගොල්ලන් ටිකක් ඒක ඇඳගන්න මේ ටික ඩිස්කෂන් එකක්. අරක අපි මේ කිව් එක අපි ටියුට් එකේ තියෙනම දෙයක්. මේකේ ගොඩක් දේවල් විස්තර කිරීම නෑ. මේකේ තියෙනවා පොඩි විස්තර කිරීමක්. එතකොට ඉන්ටරස්ට් රේට් එක වෙළඳපළේ පොලි අනුපාතය. හරි. වෙළඳපළේ පොලි අනුපාතය පහළ යනකොට හැම වෙලාවෙම ඒකත් එක්ක සාපේක්ෂව බොන්ඩ් එකේ මිල ඒ කියන්නේ මේ බැඳුම් කරේ මිල ඉහළ යනවා. වෙළඳපළේ මිල ඉහළ යනවා. මම මේ වෙන්නේ කොහොමද කියලා කියන්නම්. මේක අපි පොඩ්ඩක් බ්‍රීෆ් කරගෙන යන්. පළවෙනි එක බැඳුම් කරය විසින් ස්ථාවර වූ කූපන් අගයක් ආයෝජකයා හට ගෙවනු ලබයි. දැන් ඒක දන්නවනේ. බැඳුම් කරයක් 114ක් වාර්ෂිකව 5 අවුරුදු බැඳුම් කරයක් 114ක කූපන් අගයක් සහිතව 100ට නිකුත් කරනවා. හරි. එතකොට ස්ථාවර 114 ගානේ අවුරුද්ද පතා ගෙවනවා. අර මං ඉස්සල්ලා පෙන්නපු ග්‍රාෆ් එකේ වගේ 110 ගානේ ගෙවනවා. right. එතකොට දෙවෙනි එක කූපන් අගය ස්ථාවර වුවත් බැඳුම් කරේ ඵලදාව පරිණතිය තෙක් කාලය තුල වෙනස් වීමකට ලක් වේ. මම ඒක දැන් ඩිස්ක්‍රයිබ් කරන්නම්. ඒක වෙනස තුන්වෙනි එක වෙනස තීරණය වෙන්නේ මොකෙන්ද? වෙළඳපළේ පොලි අනුපාත වෙනස් වීමට සාපේක්ෂව. හරි. ඒතකොට බැඳුම් කර මිලයි වෙළඳපළේ පොලි අනුපාත අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතිනවා. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක පල්ලෙහාට යනකොට මාකට් එකේ බොන්ඩ් ප්‍රයිස් එක උඩට යනවා කියන එක. හරි.
ඔන්න ඕක මම විස්තර කරනවා දැන්. හරි. හොඳට අහගන්න ටිකක්. මම මෙහෙම ඉඳලා කරොත් ඔයගලන්ට අපහසුයිද? හැබැයි වීඩියෝ එක රෙකෝඩ් වෙනවා. ඉඳගෙන කරොත් මේ මම graph දෙකක් අතර රුපියල් 100ට මේක නිකුත් කරනවා. මේකම තියාගන්න. මේක ඉස්සෙල්ලාම කියන්නේ මේ බෝඩ් එක පේනවද කියලා? ඔව් සර්. පේනවනේ. ක්ලියර් නේද? ක්ලියර්. හරි. එතකොට දැන් මෙහෙමයි. මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණය රුපියල් කූපන් පොලිය රුපියල් 100කට මුහුණත අගයක් තියෙනවා මුහුණත අගයක් එතන අගය 110ක් කූපන් රේට් එක තියෙන වාර්ෂික පොලිය වර්ෂයකට වරක් ගෙවන බැඳුම් කරයක් හරි මේකත් එක්ක මම ගහනවා මෙතන තව graph එකක් වෙළඳ පොළ පොලි අනුපාත මාකට් ඉන්ටරෙස්ට් රේට් එක මාකට් එකේ ඉන්ටරෙස්ට් රේට් එක මාකට් එකේ ඉන්ටරෙස්ට් රේට් එක එතකොට මාකට් එකේ ඉන්ටරෙස්ට් රේට් එක මේ පළවෙනි දවසේ හිතන්ද 111යි පළවෙනි දවසේ රේට් එක හරි අපි කියමු මෙතන 108 117 මේක පේනවද? හරි. එතකොට පළවෙනි දවසේ මේගොල්ලන් යම් ආයතනයක් ABC කියන ආයතනය නිකුත් කරනවා රුපියල් 100ක් මුහුණත අගේ තියෙන කොටසක් සමමිලට නිකුත් කරනවා 110ක වාර්ෂික පොලිය කූපන් පොලිය සහිතව බැඳුම් කරයක් නිකුත් කරනවා මෙන්න මෙතන ඉන්නේ හරි ඒ දවසේ මේකේ කඩු නැත්නම් අතු පාටින් නම් කරන 111යි වෙළඳපොලේ පොලිය අනුපාතය දැන් ඕගොල්ලන් ගන්න ඕනේ මේක ඕගොල්ලන් මේ බැඳුම් කරේ ගන්න ඕනේ බැඳුම් කරෙන් 1000ක් ගන්නවා 100 ගානේ ලක්ෂයයි ඉන්වෙස්ට්මන්ට් මතක තියාගන්න ඕනේ මේ 100ට 10 පොලිය ගෙවන්නේ මෙන්න මේ අගයටමයි එනේ මේක මේ වෙලාවේ 100ට ඉෂුව කරනවා එහෙම නොකර ඔප්ෂන් තව දෙකක් තියෙනවා 110 නිකුත් කරන්න පුළුවන් 90ට නිකුත් කරන්න පුළුවන් අදිමිලට හෝ අවමිලට නිකුත් කරන්න පුළුවන් දැන් මේක සමමිලට නිකුත් කරන්න අදිමිලට කරත් සමමිලට කරත් පොලිය ගෙවන්නේ අනිවාර්ය වශයෙන්ම මේ මුහුණත වටිනාකමට පමණයි ඒක අත්‍යවශ්‍යයෙන්ම මතක තියාගන්න ඕනේ දැන් අපිට කොහේ මේ ප්‍රයිස් එක ගියත් කවදාවත් මේ 110 ගෙවන්නේ මේකෙන් ඒ ඇරෙන්න වෙන නියම එකක් නැහැ එතකොට දෙවෙනි කාරණේ තමයි මේ 100 තමා කවදා හරි මේ අවුරුදු 5කට පස්සේ ගෙවන්නේ
මේ 100 වටිනාකම තමයි 100 plus interest rate එක. හරි මේ මොකද මේ වෙළඳපළ මේ මාකට් එකේ ප්‍රයිස් එක. හරි මොකද ඒ කොහොම ගියත් අවසානයේ සමාගම පියවන්නේ මේ රුපියල් 100. හරි ඒක තමයි දෙවෙනි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කාරණේ මේක එක්ස්ප්ලেইন කරන්න කලින්. දැන් ඕගොල්ලෝ ස්ථාවර පොලියකට 110යි ඔයගොල්ලන් හම්බෙන්නේ ස්ථාවර පොලියකට ඒ අපි මෙහෙම ගමු පොඩ්ඩක් ඉන්න මේක 112 ගන්න. මේක 112. බැඳුම් කරයක් නේ ලියු කාලින එකක් ගන්න. හැබැයි ඒ වෙනකොට සාමාන්‍ය වෙළඳපොලේ පොලි අනුපාතය 111යි. ඕගොල්ලන් ගත්ත 12ක බොන්ඩ් එකක් ෆික්ස්. හරි. එතකොට අපි කියමු පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද. හරි. පළවෙනි අවුරුද්ද අවසානයේ මාකට් එකේ පොලි අනුපාතය දැන් මේ 2020 ජූන් අපි කියමු 2021 ජූන් වෙනකොට මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් ගියා. දැන් මේ යන විදිහටත් ඒ වගේ පොසිබිලිටි එකක් තියෙනවා. අපි කියමු ඊළඟ අවුරුද්දේ වෙළඳපළ පොලි අනුපාතය ගියා මෙන්න මෙතෙන්. 114යි දැන් මාකට් එකේ. දැන් මේ සමාගම විතරක් නෙවෙයි තියෙන්නේ. තව සමාගම් එන අවුරුද්දේ නිකුත් කරනවා. නිකුත් කරනකොට මොකද වෙන්නේ? ඒගොල්ලන් 112ට මේ වගේ සමාගමක් 112ට නිකුත් කරපු එකක් ඊළඟ අවුරුද්දේ ඒ වෙනකොට මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් ගිහිල්ලා ඒගොල්ලන්ට නිකුත් කරන්න වෙන්නේ 15කට විතර. දැන් ඕගොල්ලන් අරන් ඉවරයි මෙතනදී. ඕගොල්ලන් මේ බොන්ඩ් එක මෙතනදී අරන් ඉවරයි. ෆික්ස් 112යි හම්බ වෙයි. ඕගොල්ලන් අවුරුද්දක් අවසානයේ ඕගොල්ලන්ගේ සිටුේෂන් එක මොකද්ද? ඕගොල්ලන්ගේ තත්ත්වය මොකද්ද? වාසීද අවාසීද? ඕගොල්ලන්ට වාසිදායක වටපිටාවක්ද හැදිලා තියෙන්නේ අවාසිදායකද? දැන් මම වෙළඳපොලේ පොලි අනුපාතයට සාපේක්ෂව මට උත්තරයක් දෙන්න හොඳට කල්පනා කරලා මේ අවුරුද්ද අවසානයේ බොන්ඩ් හෝල්ඩර් ඕගොල්ලන් දැන් ගත්ත ලක්ෂයක් මෙතෙන්ට යට කරලා 112ක් හම්බ වෙනවා. රිස්ක් එක නෙමෙයි. රිස්ක් එක මොකුත් නෑ 112ක් හම්බ වෙනවා. කිසිම කතාවක් නෑ. රුපියල් 12000ක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. හැබැයි ඕගොල්ලන් වෙළඳපොලේ පොලි අනුව මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක කම්පෙයාර් කරනකොට ඕගොල්ලන්ට අවාසියක්ද පේන්නේ අවාසියක්ද? කියන්න පුළුවන්ද? අවාසිය අවාසියක්. ඇයි? මාකට් එකේ දාන්න තියෙන අවාසියට මම හරියට ට්‍රයි කරන්න ඕගොල්ලන් මෙතනදී මේ බොන්ඩ් එක නොගෙන අවුරුද්දක් ඉවසගෙන දැන් අද ආයෝජකයෙක් හැටියට හිතුවොත් මොකද වෙන්නේ? ඕගොල්ලන්ට යට බලන්න දැන් මේ 111ක් තීදි 12ක බොන්ඩ් එකක් මම ගත්තේ 114ක් තීදි 15ක බොන්ඩ් එකකට මට යන්න තිබ්බා කියන ඔපචුනිටි කොස්ට් එක. නිසා සල්ලි වලින් ඕගොල්ලන්ට 12000ක් හම්බුණා. එහෙම අඩුපාඩුවක් නැහැ. හැබැයි මේක වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වෙළඳපොළ මත. හරි මේක ඇත්තටම තියරිටිකලි ටිකක් කොම්ප්ලිකේටඩ්ම ඒරියා එකක්. මම මේ සරලම භාෂාවෙන් මේව කරේ මම සාමාන්‍ය නෝමල් ක්ලාස් එකෙත් කරන විදිහට මම පුළුවන් තරම් බලන්න ඕගොල්ලන්ට ඒක තේරෙන විදිහට ඒක ඉන්ටේක් එක ගන්න. ඒක 114කට යනකොට මෙයාගේ ඒතකොට බැඳුම් කර දැන් ඕගොල්ලන් අතේ තියෙන බැඳුම් කරයට තියෙන මාකට් එක මොකද වෙන්නේ? ඒතකොට ඩිමාන්ඩ් එක. දැන් ඕගොල්ලන් අතේ තියාගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මතක තියාගන්න. මේ entire period එකේම ඕගොල්ලන් අතේ certificate form එකෙන් හරි CDS එකේ හරි account එකේ තිබ්බොත් කිසියම්ම හෝ ප්‍රශ්නයක් නැහැ. කවුරුත් ඕකට මේව කරන්න ඉන්න 12000 ගානේ ඕගොල්ලන්ට shares 1000ට හම්බ වෙලා maturity එකේදී. හැබැයි ද්විතීයික වෙළඳපොලේ විකුණද්දි තමයි මෙන්න මේ price එක කියන එක move වෙන්නේ. කොටසක හෝ බැඳුම් කරේක price එකක් move වෙන්නේ. ද්විතීයික වෙළඳපොලේදී තමයි price එක උඩ පහළ යන්නේ.
එතකොට මෙතනදී මොකද වෙන්නේ? ඕගොල්ලන් අවුරුද්දක් යද්දී ඕගොල්ලන්ට විකුණන්න වගේ හිතලා බලලා මාකට් එකට එනවා නම් මාකට් එකට ඕගොල්ලන්ගේ දැන් මේ වෙලාවේ ගත්ත එකට හොඳ ඉල්ලුමක්ද තියෙන්නේ නැත්නම් අඩු එකක්ද තියෙන්නේ? මේ ප්‍රයිස් එකට වඩා ඉල්ලුමේ තත්ත්වය කොහොමද? මට කියන්න හොඳට කල්පනා කරලා ඈ හොඳ ඉල්ලුමක් තියෙයිද? ඔයා 12ට අරන් ඉන්නේ. දැන් ඔයා ඒක විකුණන්න යන්නේ. ඔය ගාව තියෙන්නේ 12 බොන්ඩ් එකක්. 12ක් ගෙවන්නේ මාකට් එකේ වැඩි වෙලා. මොකද වෙන්නේ? 100ක් ඔයා දීලා 100ක ගානේ ආයෝජනය කරපු බොන්ඩ් එකක් අවුරුද්දකට පස්සේ වෙළඳපොලේ රේට් එක ගිහිලා ඉන්ටරෙස්ට් රේට් එක ගිහිල්ලා උඩට. ඔයා අතේ තියෙන්නේ 12ට ෆ්ලැට් දෙන බොන්ඩ් එකක් අතේ. එතකොට මොකද්ද ඔයාගේ මෙතන තත්ත්වය? සාපේක්ෂව කියන්නේ මේකේ මේ 100ම වටිනාකම තියෙන්නේ 100ට අඩුවෙන් ඉල්ලයිද? ඒ කියන්නේ ඩිස්කවුන්ට් කරලා අඩු ප්‍රයිස් එකකට ඉල්ලයිද? ඒ කියන්නේ ලෝ ඩිමාන්ඩ් එකක්ද තියෙන්නේ? නැත්නම් 100ට වැඩි දාලා 105ට මට දෙන්න කියලා පැනලා ඉල්ලයිද? නැත්නම් අඩුවෙන් ඉල්ලයිද? මොකක් වෙයිද? ඒ දෙකේ මේකත් එක්ක ගත්තාම මාකට් එකේ ඉන්ටරෙස්ට් රේට් එක ගිහිල්ලා මාකට් එකේ රේට් එක ගිහිල්ලා අද ආයෝජකයෙක් ආවොත් ඔයාගේ බොන්ඩ් එක විකුණන්න දාලා තිනවා ඔයා දිහා කොයි විදිහේ ඉල්ලුමක් ඇතුව බලයිද ඉල්ලුමක් එන හොඳ ඉල්ලුමක් තියෙයිද මේකට ඔයාගේ බොන්ඩ් එකට නැත්නම් අඩු ඉල්ලුමක් තියෙයිද 100ට ගයිද 100ට පල්ලෙහෙන් ගයිද 100ට උඩින් ගයිද අමාරුද හිතන්න වෙන්න අමාරුද කනෙක්ට් වෙන්න අමාරුයි අඩු ඉල්ලුමක් හරි ඒතර අඩු ඉල්ලුමක් තියෙන්නේ ඇයි 100ක්ම දීලා මේ 112ක් ගෙවන එක ගන්නවට වඩා මේ අවුරුද්දක් පොවෙලා මේ ඉන්ටරෙස්ට් රේට් උඩ ගිහිල්ලා තියෙන වෙලාවේ 115ක බොන්ඩ් එකකට මට යන්න පුළුවන්. මං ආයෝජකයා හැටියට ඔයා තියන් ඉන්නවා මේක. ඔයා විකුණන්න ඉන්නවා මම එනවා ඔයාගේ එක. මට මේක 112ක එකක් මේ මෙච්චර ඉන්ටරෙස්ට් රේට් ගිය වෙලාවක මේ ඔයගොල්ලෝ ඔන් කරලා කිව්වත් කමක් නැහැ මේක මේ ඔව් හරි අන්න ඒ අදහස ඒ දිග විස්තර කියන්න එපා ඔයගොල්ලෝ ඔන් වෙලා කියන්න අන්මියුට් කරලා කිව්වොත් හොඳයි එතකොට දෙතෙන් දෙනකොට එන්නේ ඒ දේ බලපානවා එතකොට මං ආයෝජකෙක් විදිහට මං එච්චර ලොකු හොඳ ඉම්ප්‍රෙෂන් නැහැ 114 ඊට වඩා එතකොට මම මෙයාගෙන් 100ටම ගන්නෙ නැහැ. දැන් අන්තිමට ගෙවන්නේ 100 මතක තියාගන්න. අන්තිමට ගෙවන්නේ 100. මම 100ට අඩුවෙන් දුන්නොත් ඔයාට ලොස්. 100ට අඩුවෙන් දුන්නොත් හැබැයි කමන්නේ ඔයාට ඉන්ටරෙස්ට් එකක් අවුරුද්දක හම්බ වෙලා ඔයා ඒක මැනේජ් කරගන්න ඕනේ. අන්තිමට ඊළඟ දැන් මම ඇවිල්ලා මේක මෙතනින් ගත්තත් මට අන්තිමේදී 100ක් හම්බ වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඒක ඔළුවේ හැම වෙලාවෙම තියාගන්න ඕනේ. එතකොට මේකේ මම ඉල්ලනවා හරි 96කට. එන්න මේ වගේ ප්‍රයිස් එකකට. හරි 96කට ඉල්ලනවා. හරි එතකොට ඒ 96 දිත් අදහස වෙන්නේ
96ට මට හම්බ වෙනවා 112ක්. හරිනේ. 100ට ගත්තොත් 12. එතකොට අර 100ට කීයක් හම්බ වෙනවද? මෙන්න මේ ගාන හැදුවොත් ඔයාලට මීට වඩා ඉහළ ගානක් එයි. අන්න ඒක තමයි ප්‍රතිලාභය yield එක කියලා කියන්නේ. yield එක කියලා කියන්නේ මේ 96ට 12 නම් 100ට කීයද? මට මං අඩු ගානකට ඉල්ලන්නේ. ඔයා මේක සමහරට මම මේක මීට වඩා අඩුවට ඉල්ලන්න පුළුවන්. අඩුවට ඉල්ලුවොත් තව මේක උඩ යනවා. මේ yield එක කියන්නේ. මේක පොඩ්ඩක් කැල්කියුලේට් කරලා බැලුවොත් හොඳයි. කීයක් එනවද? 12.5ක yield එක. ඒ වුණත් ඔයාගේ පැත්තට ලාභයි මගේ පැත්තට තවත් අවාසි. නේ? 14කට කිට්ටු වෙන තරමට තමයි මට එන්නේ. ඒකට මං සමහරට 92කට වගේ ඉල්ලුවා. 92ට වගේ ඉල්ලුවොත් 13.01ක් වගේ. ටුට්ටක් කිට්ටු සාධාරණයි. ඒතකොට මම 92කට ඉල්ලනවා. ඔයා පුළුවන් තරම් බලනවා 94 හරි 95 හරි දෙන්න. ඇයි? රුපියල් 5 ගානේ ඔයා අර 1000කට රුපියල් 5000 6000ක ලොස් එකකට ඔයා මෙතනදී විකිණීම සිද්ධ කරන්නේ. හරි. එතකොට මම මෙතනින් ගන්න. දැන් මේ දෙක අතර සම්බන්ධතාවය ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියන එක දැන් අර ටියුට් එකේ තියෙන එක තේරෙනවාද? වෙළඳපොළ පොලි අනුපාතයේ ගියොත් බැඳුම් කරේ මිල හෝ බැඳුම් කරේට තියෙන ඉල්ලුම පහළ එනවා කියන එක. මේක ඉහළ ගියොත් මේක පහළ එනවා කියන එකේ අතිශයින්ම ප්‍රායෝගික தත්ත්වය මෙන්න මෙතන. මේක හඳගන්න. හරි? අනු එකට ඉරගලා හම්බෙනවා 100ට කියන එක. 13 පොයින්ට් මම හිතන්නේ පේනවා මේ වගේ yield එකක් තියෙනවා. coupon rate එක මේක yield එක y එක yield. මෙතන. right. එතකොට දෙවෙනි සිනාරියෝ එක. දෙවෙනි අවුරුද්දේ දැන් ඒක උඩට ගියොත් මේක පහළට ගියොත් ඒක උඩ කියලා හිතන්න එපා. කීයටවත් මේක ලොජිකලි තර්කයෙන්ම අවබෝධ කරගන්න මාකට් ෆෝස් එක ඉල්ලුම සැපයුම තියෙන ඩිමාන්ඩ් එක අනුව ප්‍රයිස් එක වෙනස් වෙන එක ඒ ලොජිකලි වලට දාගන්න. එතකොට ඉතින් පස්සේ ඕන එකකට ඕගලන්ට මේ ඕල්ටර් කරගන්න පුළුවන් ඔයාගේ මේ විසඳුම. ඊළඟ අවුරුද්දේ ඔන්න මෙහෙම වැඩක් වෙනවා. 2022 දැන් 2020 21 වැඩි වුණා 22 දී පහළට වෙනවා ඉන්ට්‍රස්ට් 8ට බැස්සා. දැන් මේ කාලේ වගේ අඩුම රේට් එකකට ආව වෙළඳපොලේ පොලි අනුපාතය පහළට ආවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මෙයා මූණ දෙන தත්ත්වය මොකද්ද? මේ දෙවෙනි අවුරුද්දේදී මේක මිලදී ගන්න එන ආයෝජකයාගේ කොහොමද සිටුේෂන් එක කියලා ඕගොල්ලන් දැන් ලොජිකලි බලන්න මේකට කියන්නේ මේ හේතුවත් එක්ක බලන්න. මාකට් එකේ පහළට ආපුවාම මේක දෙවෙනි අවුරුද්දේ තත්ත්වය. ඕගොල්ලන්ට ඔෆර් කරන්න පුළුවන් හොඳ මේකක් නැත්නම් ඒකත් ආයේ ඩිස්කවුන්ට් එකක් එන තත්ත්වයක් තියෙනවා. ඒකට උත්තරේ ඉතින් ඔයගොල්ලෝ කියලා සහ හේතුවක් එක්ක මට කියන්න. මොකද එතන වෙන්නේ කියලා කල්පනා කරන්න විනාඩියක් කරන්. හොඳට බලන්න.
මේ අවස්ථාවේදී මොකද්ද සිද්ධ වෙන්නේ? දෙවෙනි අවස්ථාවේදී වෙළඳපොලේ පොලි අනුපාතය ආහාරට ඇවිල්ලා 8%යි දැන් මාකට් එකේ මම වෙන ඉන්ස්ට්‍රුමන්ට් එක ඩිපොසිට් එක දැම්මොත් බොන්ඩ් එකක් දැම්මොත් 8%යි 9%කට වගේ බොන්ඩ් එකකට තමයි මට යන්න වෙන්නේ. හැබැයි එක්කෙනෙක් ගාව තියෙනවා ඕගොල්ලෝ ගාව තියෙනවා මේ දවසේ ගත්ත 112ක බොන්ඩ් එකක්. කියන්නේ ඒ කාලේ මාකට් එකේ 12ක් විතර යන කාලෙක ගත්ත බොන්ඩ් එකක්. දැන් ඕගොල්ලන් එතන මේ දිනුම් අවස්ථාවක දින්නේ පෙරදිච්ච අවස්ථාවකද ඔයා කියන්න බලන්න. ඔයාලට මිස් වුණාද? ආපහු ජොයින්ට් වුණානේ සක්ෂිලා. නෑ කිව්වේ. මයික් එක ඔන් කරලා කියන්න මොකද්ද? මේ දෙවෙනි අවස්ථාව තේරුණාද? දෙවෙනි අවස්ථාව තේරුණාද? ඒකටද නෑ කිව්වේ. මේ දෙවෙනි අවස්ථාවේ වෙළඳපොලේ මේ කියන අවස්ථාවේ අඩුයි. එතකොට ඒ ආයෝජනය කරන්න එන එක්කෙනාට තියෙන අනිත් ඔප්ෂන් එක මොකද්ද? මේ වෙළඳපොලේ යම් කිසි බොන්ඩ් එකක් ඩිපොසිට් එකක් කරන. ඒකට එයාට කරන්න වෙන්නේ මෙතන. හැබැයි ඔයාලව තියෙනවා 112ක එකක්. ඔයාට එතන අනිවාර්ය වශයෙන්ම ඉල්ලුමක් තියෙනවා. ඔයා 100 වටිනාකමකට වඩා ලොකු ගාණක් ඔයාට ඔෆර් කරන්න පුළුවන්. ප්‍රයිස් එක වෙළඳපොළ මේක වෙළඳපොළ මිල. එතකොට කම්ම ඔයාට 110කට මන් දෙන්න. මම 100ට දෙන්නේ නැහැ. මොකද 100ට දෙන්නේ නැහැ. මොකද මේ දැන් මාකට් එකේ යන්නේ 8යි 9යි බොන්ඩ් ඉෂු කරන්නේ. මං ගාව තියෙන 12 එකක්. 12ක් දෙනවා. ඔයාලට 100ටම දෙන්නේ. ඒතකොට 100ට 112ක් දුන්නොත් මේකත් එක්ක එක මැච් වෙන්නේ නැහැ. 110ක් දුන්නොත් ඔන්න මම ඔයාට විකුණන්න. කීයද එන්නේ? කීයද එන්නේ? 10.9යි අන්න 10.9ක yield එක. මෙයාටත් නරකම නෑ රුපියල් 10ක් වැඩිපුර 10 කොටසක් 110ට දුන්නා වගේ තමයි 10 බොන්ඩ් එකක් 110ට දුන්නා කියන්නේ එයා දිනුම් සා අවුරුදු දෙකක එයා පොලියකුත් අරගෙන 110ට දෙනවා. අනිත් පැත්තෙන් මෙයාටත් නරක නෑ. මෙයා ගත්තොත් දැන් තියෙන 8ට 9ට වගේ බොන්ඩ් එකක් යන්නේ 10.9ක් තියෙනවා මෙයාට yield එකක් 110 ගත්තා. හරි. ඔක කිටි දශම ස්ථාන ගණන් වලින් වෙනස් වෙන්නේ. මම මේ concept එක පැහැදිලි කරන්න තමයි මේ විදිහට ලොකු වගයන් වලින් වෙනස් කරේ. ඒකට දැන් මේක agree වෙන price එක අනුව තමයි මෙතන bond එකේ price එක ද්විතීයික වෙළඳපොලේ වටිනාකම තීරණය වෙන්නේ. ඒකට මෙයා පුළුවන් තරම් 110ක් ඉල්ලනවා 112 15 පුළුවන් තරම් වැඩිපුර ඉල්ලනවා. ඒක ඉල්ලන් yield එක 15ට එනවා. මේ ගානට කිට්ටු වෙනවා. මේකෙන් පල්ලෙහාට යන්නේ නැහැ.
මේ පල්ලෙහාට ගිහිලා අවුරුත් ගන්න බලන්නේ මේ වෙළඳපොලේ මේ දෙක අතර ගානකට මේක ඉල්ලනවා. ඒතකොට මේ වගේ තැනක සෙටල් වෙනවා 10.9. හරි. මට රුපියල් 10ක මෙතන මාකප් එකකුත් තියෙනවා. මෙයාට 100ක 2ක විතර ගැප් එකකුත් තියෙනවා. 9ක් වගේ තමයි එයාට වෙළඳපොළට ගියොත් ගන්න හම්බෙන්නේ. හැබැයි මෙතන ඕල්මෝස්ට් 11ක් හම්බ වෙනවා 2ක. එතන ප්‍රීමියම් එකේ වෙනසකුත් තියෙනවා. හරි. මේක ගොඩාක් කොම්ප්ලිකේටඩ් හරියක් කොටසක්. ඒකින්ද මේක මේ විදිහටම ලියා ගන්න ඔයගොල්ලන්ට පේනම ඇති මම බලන්න තරම්. මේක ලියා ගන්න මේක ටිකක් වෙලා අරන් ඕගොල්ලන් මේව කරගන්න. මොකද මේකෙන් තමයි සෙකන්ඩරි බැඳුම් කර දිතික වෙළඳපොළ ගනුදෙනු yield calculation සර් අර 10.9 කියන එක දැන් එයාගේ ප්‍රොෆිට් එකද? ඒ කියන්නේ මේ එයාගේ ලාභෙද? නෑ ඒක තමයි ප්‍රතිලාභය කියන yield එක කියන එක. එයාගේ yield එක. ඇත්තටම එයාගේ true yield එක මේක. එයාට කූපන් අගයක් මේකට හම්බ වුණාට මේකනේ හම්බෙන්නේ. මේක හම්බ වුණාට එයා ඇත්තටම ආයෝජිත මුදල මොකද්ද? ආයෝජිත මුදල එක බැඳුම් කරයකට 110. එයා මේ 100 බැඳුම් කරයකට 110ක් ගෙව්වා. හැබැයි එයාට 100ට 12ක් තමයි ගෙවන්නේ. මේ 100ට 12. මං කිව්වේ මම මුලදිම කිව්වේ දෙක මොකද්ද? අනිවාර්යෙන් මොන දේ වෙනස් වුණත් මෙන්න මේකට තමයි මේ 12 කැල්කියුලේට් කරන්නේ. දෙවෙනි කාරණේ බැඳුම් කරේට ඔයාට කවදා හරි මේ උඩ පහළ ගිහිල්ලා පියවන්නේ මේ 100මයි. ඒක එදාට අතිමිල අවමිලක් මොකුත් නැහැ. හරියටම 100 පියවන්නේ. අන්න ඒ දෙක ඉස්සල්ලාම ඔළුවට හොඳට අරගෙන තමයි මේ chart එක යන්න ඕනේ ඉස්සරහට. එතකොට අර දැන් මිල පල්ලෙහා යනකොට 110කට අපි විකුණනා 1000 ගානේ. එහෙමද? ඔව් දැන් මිල පහළට යනකොට නෙමෙයි උඩට යනකොට. නෑ වෙළඳපළ මිල පහළ යනකොට අපිට ඩිමාන්ඩ් එක එනවනේ. නෑ වෙළඳපළ පහළට යන කියන්නේ ඩිමාන්ඩ් එක අඩු වෙනවා. කියන්නේ 90 ගානකට මට විකුණන්න වෙනවා කියන්නේ මෙතනදී. නෑ සර් 108කට බැස්සනේ. ඔව් ඔව් ඔව්. ඒ වෙළඳපළ පොලි අනුපාතය. ඔව් වෙළඳපළ පොලි අනුපාතය 108කට බැස්සම ඔව් ඔව්. අපි ගාව තියෙන මේකේ ඩිමාන්ඩ් එක වැඩි වෙලා අපි 110කට එයාට විකුණනවා. ඔව් අපේ ඩිමාන්ඩ් එක වැඩි වෙලා. ඇයි? වෙළඳපොලේ තියෙන්නේ අඩු රේට් එකක්. මං ඔයා ගාව තියෙන්නේ 112ක ෆික්ස් රේට් එකක් තියෙන බොන්ඩ් එකක්. ඔයාට සෑහෙන වැඩි. එතකොට ඔයා වැඩි ගාණක් එකට ඉල්ලුම් කරනවා. 100ටම ගත්තොත් මොකද වෙන්නේ? දැන් ඇත්තටම 100ට දෙන්න දැන් එහෙනම් ඔයාට එහෙම කිසිම එකක් නැහැ. ගන්න එක්කෙනාට හොඳටම වාසියයි. 100ටම ගත්තොත් එයාගේ ජීවිත ගත්තොත් 112යි. එතනමයි. මේක මෙතනම තිබ්බොත්. ඒක 112ක එකක් ඔයා නිකම්ම 100ට විකුණන්නේ නැහැ. ගන්න එක්කෙනා නම් පැනලා ගයි. ඇයි 112ක් හම්බ වෙනවා 108යි මාකට් එක කියන්නේ. එතකොට අන්න එතකොට තමයි මේ yield එක කියන එක මෙතන ඇඩ්ජස්ට් වෙන්නේ කරෙක්ට් වෙන්නේ. මේක තව ටිකක් උඩට යන්න ඔයාට 110ක් 115ක් හම්බ වෙනවා 100ට ගත්ත එකට. හැබැයි අරයාට මේ 100ට 112 ගෙවන එකට එයාට ගෙවන්න වෙනවා 100ට මේ සෝරි එයාට ගෙවන්න වෙනවා 110 15 වැඩි ගාණක්. නේ හැබැයි එක තැනකින් මෙහා එහාට එයා ගෙවන්නේ. මේක උඩට ගියාම නිකන් උදාහරණයකට ගන්න 120ක් විතර දෙයිද? දුන්නොත් මොකද වෙන්නේ? 110කට වගේ එනවනේ. 110. 10 වුණත් ගෙවයි. ඇයි? මෙතන තියෙන 108. එහෙනම් ඇట్లా තියෙනවා 108ට. තවත් උඩට ගියොත් මේකට කිට්ටුයි. තව. හරි. දැන් ඔය බොන්ඩ් කැල්කියුලේෂන් කියන කොම්ප්ලිකේටඩ් මේවා එකම තමයි මම මේ මෙතන මේ කරේ. මේක එක සැරේ ඔයගලන්ට ටිකක් ගන්න අමාරුයි ඇත්තටම. මේක ටිකෙන් ටික ඔයගොල්ලන්ගේ ඔළුවට ගන්න මේ
එන විදිහට මේක බලපාන්නේ කොහොමද කියන එක. මොකද ඕනෑම තැනක ඔබ ඉක්මනට යනවා. මොකද මේ පොඩි අනුපාතයට ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තමයි බැඳුම් කරේ මිල තියෙන්නේ. බැඳුම් කරේ මිලට ප්‍රතිලෝම සම්බන්ධතාවය පොඩි අනුපාතය වැඩි වෙනකොට බොන්ඩ් එක පහළට. මේක තමයි ප්‍රැක්ටිකල් සිනාරියෝ එක. උඩ යනකොට පහළ යනවා කියන එක හිතනට වඩා මෙන්න මේ වගේ ලොජිකලි ඕගොල්ලෝ ඔලුවට ගන්න ඇයි මේක වෙන්නේ? කොහොමද වෙන්නේ? කොහොමද හැදෙන්නේ කියලා. හරිද? මේක ඇඳගත්තද? ඇඳ ගන්න පුළුවන්? පේනවද? පේනවනේ? ඇඳගත්තද? හරිද? හරිද? දෙන්න. දෙන්න. තව තේරුම් ඇති තැන් තියෙනවද එතන බලනකොට? ගොඩාක් ගැඹුරට හිතන්න එපා. මේකේ අර මේ උඩ පහළ ගියේ ඇයි කියන එක මේව කරන්න. ඊට පස්සේ රේටින් එක ඕගොල්ලන් එක ප්‍රයිසස් දාලා හදලා බලන්න. ඒකට සාපේක්ෂව මේ ගියේකට සාපේක්ෂව මේක එක ප්‍රයිසස් දාලා බලන්න. ඉතින් මේ වගේ මෙහෙම ලොකු චේන්ජස් වෙන්නේ හරි පොඩි රේට් මේව එකක් යන්නේ. ඒක හින්දා ප්‍රයිසස් වලත් පොඩි වෙනස්කම් වෙවි තමයි යන්නේ. 105.3යි 104.7යි ඔය වගේ 100.5යි 100.7යි 7.8යි ඔහොම ඒ වගේ පොඩි වෙනස්කම් වෙවි මාකට් එකේ ට්‍රේඩින් වෙන්නේ. ට්‍රේඩින් වෙන මේ වගේද yield curve එක කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවනම් පොඩි අනුපාතයට සාපේක්ෂව yield එක වෙනස් වෙන එක graph එකේ මේ එක මම ඊළඟ ටියුට් එකදී ඒක මේව කරන්නම්. ඒක තමයි අන්තිම මේකේ රිසල්ට් එක. yield එක මෙයාගේ yield එකේ වෙනස් වීමට පොලි අනුපාතයට සාපේක්ෂව මේ yield එක වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඒක ටිකක් ඊට මෙයාට තේරුණාද? තේරුණා කියලා හරිද? නැත්නම් පොඩ්ඩක් තව මේ තේරුන්නේ වගේ මැද හරියක වගේ ඉන්නවනම් ඒත් කියන්න. තේරුම් යමින් පවතිනවා කියලා වගේ. මේක ඇඳගෙන ඉවරද? yes හරි. අනිත් කෙල්ලක් ගන්න. හරි. එතකොට පොඩ්ඩක් ඕක මේ නිවිහනිල්ල පොඩ්ඩක් ස්ටඩි කරන්න පොඩ්ඩක් උඩ පහළ දාලා yield එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒකට නිකන් ඔයාලා සර්ච් කරත් ඔක හම්බ වෙනවා interest rate කියන්නේ bond yield curve කියන එක ගැහුවොත් ඒ graph එක උනත්
එයි මේ ඔයගොල්ලන්ට yield curve එක මේව කරගන්න පුළුවන්. දැන් අපි අරකේ ගත්තොත් අපි මුලම කොටස අර පොලි අනුපාත සමග බැඳුම් කරේ මිල වෙනස් වීම කියන එක එතකොට ඔන්න ඔයගොල්ලන්ට සම්පූර්ණ අයිඩියා එකක් ආවා. ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු සිදුවන ආකාරය බැඳුම් කර මූලික නිකුතුවකින් පසු ඒ කියන්නේ අපි එතනදී දැනගත්තා අධි මිල සම මිල හෝ අව මිලකට නිකුත් කරන්න පුළුවන්. වෙළඳපොලේ පොලි අනුපාතික ඉහළ යන අවස්ථාවකදී බැඳුම් කර වෙළඳපොළ මිල ඉහළ යනවා. පහළ මේ පොලි අනුපාතික පහළ යන අවස්ථාවකදී බැඳුම් කරේ ද්විතීයික වෙළඳපොළ ඉහළ යාම ඒ වෙන්නේ කොහොමද කියන එක දැන් ඕගොල්ලන්ට නේද. එතකොට මේකට පොඩි මෙන්න මේ ඒරියා එකට ටැග් කරලා ඕගොල්ලන්ගේ ග්‍රාෆ්ස් ටික පොඩ්ඩක් ඒකට ඇටච් කරගන්න. සහ මෙන්න මේකට. මේ බැඳුම් කරමිල සහ වෙළඳපොළ පොලි අනුපාත අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියන එක. එතකොට එතන ඉන්ට්‍රස්ට් රේට් එක පහළට එනකොට බොන්ඩ් ප්‍රයිස් එක ඉහළට යනවා. ඉහළට යන්නේ කොහොමද කියන එක සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ට දැන් අයිඩියා එකක් දල වශයෙන් තියෙනවා. තව ටිකක් බලා ගන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳට තේරෙයි. මොකද ඔක හරි ගැඹුරු කන්සෙප්ට් එකක්. ඔය CFA වලත් ඔය විභාගවල ඒක ගොඩක් තියෙනවා කැල්කියුලේෂන්ස්. එතකොට දැන් ඔයගොල්ලන් බේසික් එක දන්නවා ඒක. මේකෙත් පෙන්වන්නේ ඒකයි. ඇත්තටම බොන්ඩ් ප්‍රයිස් එකත් එක්ක ඉන්ට්‍රස්ට් රේට් එකේ කොහොමද විචලනය සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ yield curve එකක් තියෙනවා. මම ඒකත් පස්සේ ඊළඟ එකකදී පෙන්වන්නම්. බොන්ඩ් ප්‍රයිස් එකයි ඉන්ට්‍රස්ට් රේට් එකයි යන්නේ කොහොමද කියලා. මේක ඊළඟ පාඩමකදී එන්නේ. ඒගොල්ලන්ට ඒක තියාගන්න. මේක මම ඊළඟ එකකදී කරන්නම්. ඊට පස්සේ අපි මෙන්න මේ ටික කරලා අපි නවත්තමු. බැඳුම් කරන මිලකරණයට කලින් බැඳුම් කර වර්ග තියෙන එක පොඩි කෙටි කොටසක් ඔයගොල්ලන්ට කියව ගන්නම පුළුවන් එකක්. ස්ථාවර පොලි කූපන්නගේ මුළු කාල සීමාව තුලම ස්ථාවර වන ඒක අයින් කරන වන බැඳුම් කරයක්. කියන්නේ 14 නම් 14මයි මුළු entire period එකේදීම දෙක විචලනය වෙන සම්මත පොලි අනුපාතකයක් ඒ කියන්නේ පොලිසි රේට් එකක් තියෙනවා. මම ඒක ටිකක් විස්තර කියන්නම් පස්සේ. පොලිසි රේට් එකට අනුව පොලි අනුපාත වෙනස් කරන විචලනය වෙන අනුපාතික බැඳුම් කර. හරි. එතකොට ස්ලයිබෝ හරි ලයිබෝ කියලා කියනවා. එතකොට ඒකට බේසිස් පොයින්ට්ස් +0.03 කියලා තමයි නිකුත් කරන්නේ. එතකොට ඒ කාලික කාලෙ මාස 6න් අවුරුද්දෙන් ඒ කාල පරාසය ඇතුළත ඉහළ පහළ එක යනවා. හරි. ඊළඟට වර්ගයක් තියෙනවා. මම කැල්කියුලේෂන් වලදී ඒක කියන්නම් කොහොමද කැල්කියුලේට් කරන්න කියලා. ශූන්‍ය කූපන් වෙන 0 කූපන්. පොලියක් ගෙවන්නේ නැහැ. ඩිස්කවුන්ට් එකට නිකුත් කරලා කල්පිරීමේදී මුහුණත අගය බෙහෙනුම් කිරීම සිද්ධ වෙනවා. 0 කූපන් එකක් රුපියල් 100ක ෆේස් වැලියු එකක් තියෙන කූපන් මේ 0 කූපන් බොන්ඩ් එකක් 85ට නිකුත් කරනවා අවුරුදු 3කට කියලා හිතන්න. එතකොට 85ක අවුරුදු 3කට පස්සේ 100 ෆේස් වැලියු එක දෙනවා පොලියක් ගෙවන්නේ නැහැ. පොලිය අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් 85 වැලියු එක නම් 85ට ඒ 15ක් හම්බෙනවා අවුරුදු 3ක කාල සීමාවකදී. ඒක තමයි 0 කූපන් කියලා කියන්නේ. හරි. අධිඵලද කියන්නේ අර අපි ඉස්සලා කතා කරා වගේ මූල්‍ය ශක්්‍යතාවයේ අඩු. ඔක ජංක් බොන්ඩ්ස් කියලා කියන්නේ. ජංක් අඩු තක්සේරුවක් තියෙන ව්‍යාපාර නිකුත් කරන බැඳුම් කර. එතකොට ඔයගොල්ලන්ට ආය ඔලුවට එන්න ඕනේ. ඒ කියන්නේ අර ගෙවීම ටිකක් අඩු සහතිකයක් තියෙන සමාගම් තමයි ඔය අඩු තක්සේරුවක් තියෙන්නේ. හරි. ඒතොර ඒකේ විශේෂත්වය අවදානමට සාපේක්ෂව වැඩි පොලි ප්‍රතිලාභයක් ගිවන්න සිද්ධ වෙනවා. අර මම කිව්වා අවදානම සහ ප්‍රතිලාභය කියන මේවා. ඒක මේ විභාගීය අහනවා බැඳුම් කර වර්ග ස්ථාවර විචලන වෙන පොලි අධිඵලදා ඒ වගේ වහන්නේ. උන්න ඔය වගේ ඒවා කෝලබල් පුටබල් ඒ වගේ
බැඳුම් කර වර්ග ගොඩාක් තියෙනවා. convertible term serial ඒ වගේ බැඳුම් කර වර්ග කීපයක් ඔයගලට හඳුන්වලා දෙන්න ඉඩකඩ තියෙනවා. ඒකින්ද ඒ ටික බලා ගන්න පුටබල් මේ බොන්ඩ් එකක් කියලා කියන්නේ ඉස්සරහා මේ යම් කිසි නිශ්චිත දිනක ඒ කියන්නේ හෝ දින කීපයක ඒ කියන්නේ අදාළ කාල සීමාව අතරතුර ආයෝජකයාට ඒක ෆේස් වැලියු එක ඉල්ලා හිටින්න අවස්ථාව තියෙන බැඳුම් කරයක්. ඒ කියන්නේ අවුරුදු 5ක බොන්ඩයක් නිකුත් කරනවා අවුරුදු 2කින් පස්සේ එයාට ඕනෑම අවස්ථාවක ඒක සමාගමට ආපහු රිටර්න් කරලා සල්ලි කරගන්න පුළුවන් කියන ටර්ම් එක යටතේ නිකුත් කරන ඒවා. හරි. එතකොට කැඳවිය හැකි බැඳුම් කරක අදාළ බැඳුම් කර නිකුත් කරුට සමාගමට කල්පිරීමට ප්‍රථම එයාට ඩිසයිඩ් කරන්න පුළුවන්. සමාගමට නිකුත් කරන සමාගමට ඩිසයිඩ් කරන්න පුළුවන් මේක සල්ලි ගෙවලා නිදහස් කරගන්න. හරි. එතකොට ඒක විකුණද්දිම කියනවා ඒ නිකුතුකරු අදාළ සමාගම අපිට මේ අවුරුදු 2කට පස්සේ ඕනෑම අවස්ථාවකද මේක කැඳවිය හැකි. ආපසු ඕගොල්ලන්ට කෙලින්ම ඒ 100ක මූණත වටිනාකම ගෙවලා ඕන වෙලාවක අපි නිදහස් කරනවා. තැබියේ පුටබල් එකේදී ආයෝජකයාට තියෙන ඉල්ලා හිටින්න අවස්ථාව දෙන්නේ. අරකෙදි නිකුතුකරුට තමයි අවස්ථාව තියෙන්නේ. හරි. ඒතර කල්පිරීමට ප්‍රථම නිදහස් කරන්න පුළුවන් ওই දෙකේ. පරිවර්තය කියන්නේ නිකුතුකරුගේ අනුදැනුම මත බැඳුම් කරය වෙන ෆෝම් එකකට වෙන සුරකුම් වර්ගයකට පරිවර්තනය කරන්න පුළුවන් ණය හෝ හිමිකම්. මුදල් වලට වඩා ඇත්තම හිමිකම් වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒතකොට ඒ නිශ්චිත කාලයේ අවසානයේ බැඳුම් නිකුතුකරු කන්සෙන්ට් එක දීලා තියෙන්නේ ආයෝජකයාට කැමති නම් ඒක සාමාන්‍ය කොටස් වලට පරිවර්තනය කරගන්න පුළුවන්. වාර බැඳුම් කර කියන්නේ එකම නිකුතුකරුගෙන් වාර කිහිපයකදී නිකුත් කරනවා එකම කල්පිරීමේ දිනයකට හිමිකම් කියනවා. ඒ කියන්නේ එයා නිකුත් කරනවා අද ඊට පස්සේ අගෝස්තු 31 ඊට පස්සේ දෙසැම්බර් 31. ඒ වගේ වාර 3කට නිකුත් කරනවා. හැබැයි කල්පිරීම තියෙන්නේ නිකන් හිතන්න 2024 මාර්තු 31. හැබැයි නිකුත් කරන්නේ වාර 3කට. හරි. ඒතකොට එයාගේ අවශ්‍යතාවය අනුව එයා වාර 3කට හෝ 2කට හෝ 4කට නිකුත් කිරීම සිදු කරන එක තමයි වාර බැඳුම් කර. දාම බැඳුම් කර ඒකේ ප්‍රතිවිරුද්ධ එකක්. එකට නිකුත් කරනවා කල්පිරීම තියෙන්නේ විවිධ දින යටතේ. 2023 එකක් මැචු වෙනවා 2024 මාර්තු ඊළඟ එක 2026 වෙන්න පුළුවන්. අන්න ඒක. එතකොට මේ මුදල් ප්‍රවාහ ව්‍යාපෘතියේ ස්වභාවය අනුව තමයි ඒක කරන්නු ලබන්නේ. right. එතකොට මම තව විනාඩියක් දෙනවා ප්‍රශ්න මොනවා හරි තියෙනවද ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. තියෙනවද? අරක කල්පනා කරන්න බෝඩ් එකේ මේ තියෙන එකක් ඇනලිසිස් එකක් ඒක කල්පනා කරලා හරිද? හරි එහෙනම් අදට සෙෂන් එක මම නවත්වනවා. next week අපි බලමු.